හොඳයි. අපි කතා කර කර හිටියේ ඉස්සෙල්ලා දරුවනේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම ගැන. ඒ කියන්නේ පාංශු ඛාදනය වැළැක්වීමට අපි කිසියම් ඉංජිනේරුමය හෝ නැත්නම් මොකක් හරි යාන්ත්‍රික ව්‍යුහයක් ඉදි කරලා ඒ මගින් පාංශු සංරක්ෂණය කරනවා. මේ ස්ථා යොදාගත හැකි දෙවෙනි උපක්‍රමයකට අපි කියනවා ශස්‍ය විද්‍යාත්මක හේවත් කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රම කියලා. දැන් මේ යටතේ කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රම ලයිස්තුවක් අපි දක්වලා තියෙනවා. කෙනෙක් ඇහුවොත් එහෙම මොකක්ද කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රමයක් කියන්නේ කියලා. මේ සඳහා අර්ථ දැක්වීම් වර්ග දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. එක අර්ථ දැක්වීමකින් කියන්න පුළුවන් අපිට කිසියම් වගාවකට සිදු කරන සාත්තු ක්‍රියා බොහොම සරලව කියනවනම් වගාවට සිදු කරන සාත්තු ක්‍රියා භෝග තෝරා ගැනීම හා වගා ක්‍රම අනුගමනය මගින් සිදුවන පාංශු සංරක්ෂණය කියලා. මේ එක අර්ථ දැක්වීමක්. යම් වගාවකට සිදු කරන සාත්තු ක්‍රියා භෝග තෝරා ගැනීම හා වගා ක්‍රම අනුගමනය මගින් සිදුවන නැත්නම් සිදු කරන පාංශු සංරක්ෂණයට අපි කියනවා සිදුවන හෝ සිදු කරන පාංශු සංරක්ෂණයට කියනවා අපි කෘෂිකාර්මික හේවත් ශස්‍ය විද්‍යාත්මක පාංශු සංරක්ෂණය කියලා. ඕකම තව විදිහකින් සමහර විට අර්ථ දක්වන්න පුළුවන්. පාංශු සංරක්ෂණය කිරීමේ අරමුණින් හෝ වෙනත් අරමුණකින් භෝග තෝරා ගැනීමේ සිට අස්වනු නෙලීම දක්වා ගොවියා සිදු කරන ක්‍රියාවන් මගින් සමහරු එකතු කරනවා කෑල්ලක් ගොවියා දැනුවත්ව හෝ දැනුමින් තොරව සිදුවන පාංශු සංරක්ෂණය. මම මේ අර්ථ දැක්වීම ඔබට මුලින් මුද්‍රිතව ඉදිරිපත් නොකළ පුතේ මේක වෙනස් වන සුළුයි මත ભેදාත්මකයි සමහරු එච්චර වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ මේ ශස්‍ය විද්‍යාත්මක හෝ කෘෂිකාර්මික කියන කතාවට. හැබැයි ඒක පොඩ්ඩක් ඉස්මතු කරන්නයි මට අවශ්‍ය වුණේ. ඒකට හේතුව ළමයි මෙන්න මේක මතක තියාගන්න මේ ශස්‍ය විද්‍යාත්මක කියන ක්‍රමය නැත්නම් ඔකට අපි ඇග්‍රිකල්චරල් කෘෂිකාර්මික කියලා කියනවා ඇග්‍රොනොමිකල් කියලා කියනවා. ඕක හම්බ වෙන්නේ අපිට පාංශු සංරක්ෂණය විතරක් නෙමෙයි. වල් මර්ධනය කරන්න ගියාම, රෝග මර්ධනය කරන්න ගියාම, කෘමි පලිබෝධ මර්ධනය කරන්න ගියාමත් ඔය ශස්‍ය විද්‍යාත්මක කියන කතාව අපිට එනවා. දැනගන්න මෙතෙන්ද ශස්‍ය විද්‍යාත්මක කියලා කියනකොට මේ ආකාර දෙකම තෝරගන්න පුළුවන්. යම් භෝගයක් සඳහා සිදු කරන සාත්තු ක්‍රියා භෝග තෝරා ගැනීම හා වගා ක්‍රම අනුගමනය මගින් සිදු කරන පලිබෝධ පාලනයක් වේද ඒක ශස්‍ය විද්‍යාත්මක පලිබෝධ පාලනය. පාංශු සංරක්ෂණයක් වේද ඒක ශස්‍ය විද්‍යාත්මක පාංශු සංරක්ෂණය. හැබැයි ළමයෝ අනික් පැත්තත් එහෙම තමයි. පාංශු සංරක්ෂණය කිරීමේ අරමුණ සහිතව හෝ වෙනත් අරමුණකින්. එයාට පාංශු සංරක්ෂණය කරන කල්පනාවක් තිබුණේ නැහැ. එයා භෝග තෝරා ගැනීම සිට ඒවායේ අස්වර නිලීම දක්වා ගොවියාගේ දැනුවත් හෝ නොදැනුවත්ව කරන නැත්නම් ගොවියා සිදු කරන ක්‍රියාවන් මගින් දැනුවත් හෝ නොදැනුවත්ව යම් ආකාරයකින් පාංශු සංරක්ෂණයක් වුණාද ඒක ශස්‍ය විද්‍යාත්මක පාංශු සංරක්ෂණය. යම් ආකාරයකින් වල් මර්ධනයක් වුණාද
ඒක ශස්ත්‍ර විද්‍යාත්මක වල් පැලෑටි මර්ධනයක්. යම් ආකාරයකින් පලිබෝධ මර්ධනයක් වුණාද ඒක ශස්ත්‍ර විද්‍යාත්මක පලිබෝධ මර්ධනයක්. මේ සඳහා පවතින පැරණි අර්ධදැක්වීම් දැන් ඇත්තට මේ අර්ධදැක්වීම ගැන එච්චර කතා කරන්නේ අර්ධදැක්වීම් වල පැහැදිලිව කියවිලා තියෙනවා with or without the knowledge of the farmer කියලා. ගොවියාගේ දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඒක ඉතා වැදගත් වෙනවා. ගොවියා හිතාමතා කරන්නත් පුළුවන් ඉබේ වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් with or without the knowledge of the farmer ගොවියාගේ දැනුවත් බව ඇතුව හෝ නැතුව. සිදු වුණොත් යම් සංරක්ෂණ ක්‍රියාවක් කොතන ඉඳලා කොතනටද? From selection of crop up to the harvesting. භෝග තෝරා ගැනීම සිට අස්වනු ලීම දක්වා. ඉතින් මේ කරුණු වලින් තමයි මේ අර්ථ දැක්වීම අපි යෝජනා කළේ. මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපි ඒ වුණාට මෙහෙම එකක් තියෙන බව දැනගන්නයි අපි මේක මේ තකහණියම ඉදිරිපත් කළේ ඔබට. දැන් ළමයි මෙන්න තියෙනවා ඔය කියන්නා වූ ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම ලයිස්තුව. නිසියාකාර භූමි පරිභෝජනය, නියමාකාර ලෙස විම් සැකසීම, භෝග පිහිටුවීම, ජල පාලනය, කාබනික ද්‍රව්‍ය පාලනය, පොහොර නිසි කරට යෙදීම, වල් පැලෑටි මර්ධනය, භෝග වගා ක්‍රම භාවිතය. මම කිව්වේ ඒකයි අර දැනුවත් හෝ නොදැනුවත්ව කියලා. යම් කෙනෙක් සමහරලාට බිම් සකස් කරද්දි මේ පාංශු සංරක්ෂණයක් ගැන හිතන්නේ. එයාගේ දැනුවත්භාවය, එයාගේ උනන්දු, එයාගේ කන්සර්න් එක තියෙන සමහර වෙලාවට බීජ ප්‍රරෝහණය හොඳට වෙන්න ඕන, පස සමතලා වෙලා තියෙන්න ඕන, ශාකවල මූල වර්ධනය වෙන්න ඕන. නමුත් මේ යටතේ කරන සමහර දේවල් වලින් එයාට වාසියක් හම්බෙන්න පුළුවන් පාංශු සංරක්ෂණයට. අන්න එහෙම එකක් තියෙනවා. හරිද? රයිට්. අපි එහෙනම් පොඩ්ඩක් දරුවෝනේ මේ ක්‍රම ගැන කතා කරමු. එහෙනම් අර වගේ අර්ථ දැක්වීමක් යෝජනා කරන්න පුළුවන්. මේ යටතේ පළවෙනි එක තමයි නිසියාකාර භූමි පරිභෝජනය. භූමියේ බෑවුම මත ඒ පන්තියවත් කාණ්ඩ වලට බෙදාගෙන එක් එක් කාණ්ඩ සඳහා ගැලපෙන පාංශු සංරක්ෂණ ක්‍රම හා භෝග වර්ග යෙදීම. දැනගන්න මේක බහුලව යොදාගන්නේ අපි මේ කුඩා ඉඩම් කෑල්ලකට නෙමෙයි ළමයෝ, අක්කර ගානක් විශාල වගාවකට. උදාහරණයක් ගත්තොත් තේ වගාව. තේ වගාව සඳහා මේ බඳු වර්ගීකරණයක් යෝජනා වෙලා තියෙනවා. ඒකට මම නිකන් සමහරට වගේ නමක් යෝජනා වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා Alvis et al classification කියලා. et al කියලා කියන්නේ මෙතන Alvis හා පිරිස කියන එකයි. ඒ කියන්නේ එක්තරා විද්‍යාඥයෙක් හිටිය පාංශු විද්‍යාඥයෙක් ශ්‍රී ලංකා තේ පරීක්ෂණ ආයතනයේ එතුමා තමයි මේ වගේ ක්ලාසිෆිකේෂන් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒකට කියනවා Alvis et al classification කියලා. ඒ අර්ථය කරන්නේ භූමියේ බෑවුම අනුව විශාල තේ වත්තකට මේ ගැලපෙන්නේ. ඒක ලෑන්ඩ් ක්ලාසස් එකවත් භූමි පන්ති වලට වෙන් කරනවා. 1 2 3 4 ආදී වශයෙන්. වෙන් කරලා එක එක ලෑන්ඩ් ක්ලාස් එකකට ගැලපෙන භෝග වර්ග තෝරා ගන්නවා. ගැලපෙන පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගන්නවා. මොකද නොගැලපෙන එකක් නොගැලපෙන එකට දානවට වඩා ගැලපෙන භූමියේ බෑවුම දිහා බලලා ඒකට ගැලපෙන සංරක්ෂණ ක්‍රමයක් ගැලපෙන තැනකට දාපුවාම වඩා හොඳින් පාංශු සංරක්ෂණය වෙනවා. හරිද? ඒ යටතේ බලන්න දැන් අපි බෑවුම මතක ඇතිනේ ඔබට ළමයිනේ. මම නිකමට බෑවුම මතක් කරන්න. මේ විදිහටයි බෑවුම තියෙන්නේ. මේක කලාප වලට බෙදලා තියෙන්නේ. 8 7 6 5 4 3 2 1. උඩ ඉඳලා ඉන්නේ අපි. හරි. දැන් ළමයි මේකෙන් 8 කියන්නේ කොහෙද එහෙනම්? කන්ද මුදුන. කන්ද මුදුනේ මොනවද කරන්නේ එතකොට? පන්ති අංකයේ 8 භූමියේ ස්වභාවය අධික බෑවුම් සහිත උස බිම්. මේවා භෝග වගාව සඳහා සුද්ධ කරන්න යන්න එපා. මොකද කඳු මුදුනක් පාංශු කාදනයේ ඉතා අධිකයි. ඒ නිසා මේවට වැඩි එහෙම්මෙන් කූරු ගහන්න ගියොත් අධික පාංශු කාදනයක් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා මේක ස්වභාවික වනාන්තරයක් වශයෙන්ම තියෙන එක තමයි යෝග්‍ය වෙන්නේ. අපි ඒකට විශේෂ සංරක්ෂණ ක්‍රම යොදන්න යන්නෙත් නැහැ. ඒක හෙලිපෙලි කරන්නෙත් නැහැ. ඒක ස්වභාවික වනාන්තරයක් වශයෙන් තියෙනවා නම් එහෙම්ම තියෙන්න ආරින්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් වනවගාවක් යටතේ මෙතන ස්වභාවික වනාන්තරයක් ඇති කරන්නට යම් තැනක පුනරුත්ථාපනයක් කරන වෙලාවක. හරිද? ඒ 8 වෙනි ලෑන්ඩ් ක්ලාස් එක. අපි එනවා 7 වෙනි එක
අර 8 වෙනි එකට පොඩ්ඩක් පහලින් තියෙන්නේ මේකේ භූමියේ ස්වභාවය ඊටා දැඩි බෑවුමක් තියෙනවා. මේකෙත් ඔබට පුළුවන් තෘණ වගාවක් පවත්වා ගන්න දැනගන්න තෘණවල ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි තෘණ කියන්නේ ළමයි ඒකක කාලයක් තුල උපරිම කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් පසට හෝ පරිසරයට ලබා දෙන භෝග වර්ගයක්. ඒ වගේම තෘණ ශාකවල මුල් මගින් පස්සංශ ඊටා ශක්තිමත්ව බැඳ තබා ගන්නවා. මේ නිසා හොඳින් තෘණ සහිත ස්ථානයක පාංශුකාදනය වෙන්න තියෙන හැකියාව අඩුයි. අනික තමයි තෘණ මගින් හොඳ අපි කියනවා ලෑන්ඩ් කවර් එකක් නැත්නම් භූමි ආවරණයක් ලබා දෙනවා. එතකොට වැසි ජල බිඳු කෙලින්ම පසේක ගැටෙන්නෙත් නැහැ. ගලාගෙන යනකොට පසත් එක්ක ගැටලා නෙවෙයි ගලාගෙන යන්නේ පසට උඩින්. මේක නිකන් කවර් එකක් නිකන් පලියක් වගේ තියෙනවා. ඒක ඊටාම හොඳ තත්ත්වයක්. ඒ නිසා තෘණ වගාවක් ඇති කරලා හෝ තියෙනවා නම් හුඟක් හොඳයි. ගොඩක් වෙලාවට අපිට මේ යටතේ හමු වන තෘණ වගාව ඉතින් එහෙම ඇති කරලා නැත්තම් ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. එහෙම නැත්නම් සමහරට අහලා ඇති. හුඟක් වෙලාවට මේ යටතේ අපිට ඉලුක් එහෙම නැත්නම් මානා වැනි තෘණ වර්ග තමයි ගොඩක් වෙලාවට ස්වභාවිකව මේ බඳු කඳු ප්‍රදේශවල හමු වෙන්නේ. ඊළඟට හමු වෙනවා අංක 6 කලාපය. භූමියේ ස්වභාවයේ දැඩි බෑවුම සහිත වුණාට පාංශු සංරක්ෂණ ක්‍රම යොදන්න පුළුවන්. ඒක ආර්ථික වෙන්න පුළුවන් නැත්නම් ප්‍රායෝගික වෙන්න පුළුවන්. මේ වගේ ඉහළ ප්‍රදේශයක අපිට සංරක්ෂණ ක්‍රම යොදන්න ගියාම යම් යම් ප්‍රායෝගික අපහසුතා ඇති වෙනවා. මේ මොනවද? වියදම සම්බන්ධ ගැටලු තියෙනවා. මොනවද අපි කරන්නේ ළමයෝ? තේ වගා කරනවා, තනකොළ හොඳ භෝගයක් නිසා තුන වගා කරනවා, පළතුරු වගා කරනවා, පොල්, කොකෝව, රබර්, ගම්බිරිස් වැනි සාපේක්ෂව වැඩි දුරකින් වගා කරන බහුවාර්ෂිකයි වගා කරන්නේ. එකක් තමයි දැන් මේ භෝගවල පස් සම්බන්ධයෙන් තියෙන සාත්තු ක්‍රියා ගොඩාක් අඩුයි. දැන් තේ වගාවට අපි තේ වගා කරපුවාම ස්ථානයක කරන්නේ සාමාන්‍යයෙන් පස බුරුල් කරනවා සමහර වෙලාවට අර තේදළු නෙලන කට්ටිය නිතරම වගාව එහාට මෙහාට ගියාට පස්සේ පස තද වෙනවා. ඒ වගේ වෙලාවට පස් පුරුල් කිරීමක් කරනවා පොහොර හෝ ඩොලොමයිට් යෙදීමක් කරනවා පස බුරුල් කරලා අවශ්‍ය නම් ඊළඟට වල් මර්ධනය කරනවා. තේ වගාවේ වල් මර්ධනය කරද්දී අපිට පසට බාධා කරන්න නැති ක්‍රම යොදා ගන්න එක හොඳයි. ඒ හැර වෙන පස් සම්බන්ධ නිතර බුරුල් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. අලභෝග නෙවෙයිනේ මේවා. ඒ වගේම තමයි පළතුරු බහුවාර්ෂිකයි වැඩි දුරින් වගා කරනවා. පොල්, කොකෝව, රබර්, ගම්බිරිස් ආදී වගා කරන්න පුළුවන්. මේ රබර් වගාව සම්බන්ධයෙන් කෙනෙකුට දරුවෙකුට අහන්න පුළුවන් රබර් ශාකයේ වසරේ කාලයකදී පත්‍ර පතනය කරද්දී ඒක පස නිරාවරණය වෙනව නේද කියලා. ඉතින් වෙලා තියෙන පුතා මේකයි රබර් ශාකයේ බොහෝ විට පත්‍ර පතනය කරන්නේ වසරේ වියලි කාලවලදී නිසා මේ දෙක ඕවර්ලැප් වෙන්නේ නැහැ. ඒ නිසා වර්ෂා හානිය ගොඩක් අඩුයි. රයිට්. ඊළඟට එනවා පස්වෙනි ලෑන්ඩ් ක්ලාස් එකට. මේකේ තරමක් බෑවුම් සහිතයි පාංශු සංරක්ෂණ ක්‍රම යොදන්න පුළුවන් භූමි. දැන් මේකේ යොදන පාංශු සංරක්ෂණ ක්‍රම ගැන අපි කතා කරලා නැහැ. ඒවා යාන්ත්‍රික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අංක 6 වගේ කලාපයකට, 5 වගේ කලාපයකට, අංක 4 වගේ කලාපයකට අනිවාර්යයෙන්ම යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම. කාණු දාන්න වෙයි. ප්‍රධාන කාණු හේවත් නෙත්ති කාණු හා පාර්ශ්වික හේවත් උප්‍රධාන කාණු අනිවාර්යෙන් දාන්න වෙයි. නමුත් පහළ කලාපයට එහෙම අත්‍යවශ්‍ය නැති වෙයි යාන්ත්‍රික ක්‍රම. අපි આવොත් අංක 5 තරමක් බෑවුම සහිත පාංශු සංරක්ෂණ ක්‍රම යෙදිය හැකි භූමි වෙනවා. අපි ඒ වගේ ස්ථානවල තෘණ වගා කරන්නට යන්නේ නැහැ. මොකද තෘණ වගාවට වඩා මේ බිම්වල අපිට ආර්ථික භෝග වශයෙන් මේ පළතුරු, පොල්, කොකෝව, තේ ආදී වගා කරන්න පුළුවන්. ඊළඟට අංක 4 මේකත් තරමක් බෑවුම් සහිත වෙනවා. පාංශු සංරක්ෂණ ක්‍රම යොදන්න පුළුවන්. අපිට පුළුවන් මේකේ බහුවාර්ෂික පළතුරු වර්ග, දෙලුම්, peer ඒ වගේ භෝග වගා කරන්නට. මොකද දැනගන්න බහුවාර්ෂික පළතුරක් මගින් ලොකු වගා ආවරණයක් ලබා දෙන්නේ නැහැ. නමුත් අර අපි කතා කරන අපනයන කෘෂිකර්ම භෝග ලොකු අපි කියනවා කැනපි එකක් නැත්නම් ශාක වියනක් ඇති කරනවා. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ මේවා සෙවන ප්‍රිය ශාකනේ. සෙවන ප්‍රිය ශාකවල ටිකක් තියෙනවා පත්‍ර වර්ගඵලයේ වැඩි ස්වරූපයක්. මොකද ඒගොල්ලන්ට ලැබෙන්නේ අඩු ආලෝක ප්‍රමාණයක් නේ. ඒගොල්ලෝ හැදෙන්නේ අඩු ආලෝක තීව්‍රතාවක් යටතේ. දැන් මතක ඇති ඔබට මේ දේශගුණ විද්‍යාව යටතේ අපි කතා කරනවා ශාකවල උපරිම ප්‍රභා සංශ්ලේෂණයක් සිදුවන ආලෝක තීව්‍රතාව යටතේ එක් අක්ෂයට අපි දානවා ආලෝක තීව්‍රතාව මේ දේශගුණ විද්‍යාව යටතේ හමු වන ප්‍රස්ථාරය. y අක්ෂයට දානවා
ශාකයේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රමාණය මම ප්‍රභාතිතක් ප්‍රමාණය කියන්නේ. මේ අනුව එක ශාක වර්ගයක් තියෙනවා shade loving plants හෙවත් සෙවන ප්‍රිය ශාක. සාපේක්ෂව අඩු ආලෝක තීව්‍රතාවක් යටතේ තමයි උපරිම ප්‍රභා සංශ්ලේෂණයකට එන්නේ. තව කට්ටියක් ඉන්නවා light loving plants හෙවත් ආලෝක ප්‍රිය ශාක. මේගොල්ලෝ සාපේක්ෂව වැඩි ආලෝක තීව්‍රතාවක් යටතේ තමයි උපරිම ප්‍රභා සංශ්ලේෂණයකටපත් වෙන්නේ. ඒ නිසා දැනගන්න මේ සෙවන ප්‍රිය ශාකවල ප්‍රශ්නයක් තියෙනවා. එයාට ලැබෙන්නේ අඩු ආලෝක තීව්‍රතාවක්. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට මේ ලැබෙන අඩු ආලෝක තීව්‍රතාව වඩා ඵලදායී වඩා කාර්යක්ෂමව අල්ලගන්න එයා ගොඩක් පත්‍ර වර්ගඵලයක් ඇති කර ගන්න ඕනේ. නැත්තම් මේ අඩු ආලෝක තීව්‍රතාව මදි සුළු පත්‍ර වර්ගඵලයකින් ගන්න. ඉතින් ඒ නිසා සෙවන ප්‍රිය ශාකවල ආවේනික ලක්ෂණයක් තමයි විශාල පත්‍ර වර්ගඵලයක් පවත්වා ගන්නවා. ඒ වගේම ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා වැඩි ආලෝක ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද දරුවනේ? රයිට්. මම නිකන් ඒක මතක් කළේ. ඒ නිසා ඒ හන්ද තමයි ළමයෝ අපි මේ වැඩි බෑවුම් ප්‍රදේශවලට සෙවන ප්‍රිය ශාක අයත් වන ඒ කාණ්ඩේ දාලා තියෙන්නේ. කවුද? තේ, කොකෝවා, ගම්බිරිස් වැනි ශාක දාලා තියෙන්නේ ඒකයි. නමුත් දැන් අංක 4 කලාපේ ලොකු පාංශුකාදනයක් නැති නිසා විශාල පත්‍ර වියන් වර්ගඵලයක් ඕනෙන්නේ නැහැ. ඒකයි අපි ඒකට මේ කොකෝවා වැනි ශාක අයින් කරලා තියෙන්නේ. අංක 3 කලාපයට එනවා. මේකේ ජල වහනේ සතුටුදායකයි. ජල වහනේ කියන්නේ වැඩිපුර ජලයේ බැස යාමේ හැකියාව. හැබැයි අකණ්ඩ බෑවුමක් නම් තියෙනවා. මේකේ අපිට පුළුවන් නිතර ඔය soil operations එවත් පසේ වැඩ කටයුතු නිතර හම්බ වෙන කෙටි කාලීන භෝග වගා කරන්න. දැන් දැනගන්න කන්දක උඩ හරියේ නිතරම පස බොරුල් කළොත් පාත්ති හදවුවොත් පස පෙරලවුවොත් මොකද වෙන්නේ? ව්‍යුහ විනාශ වෙනවා. පාංශුකාදනය වෙන්න පුළුවන්. පස නිරාවරණය වෙනවා. ඒකයි අපි ඒවාට නිකන් ස්වභාවික වනාන්තරයක් වගේ මේ ලොකු වෘක්ෂලතා නැත්තම් ওই බහුවාර්ෂික පළතුරු ආදී තියන්නේ ඒකයි. දැන් මෙතන අවුලක් නැහැ ළමයි. මොකද අපි දැන් ඉන්නේ බෑවුමේ පහළ හරියනේ. ලොකු කාදනයක් වාර්තා වෙන්නේ නැහැ අපිට. ඒ හන්දා නිතරම පස බුරුල් කරවුවට මේකට පෝර දාන්න, අතුරියක් ගන්න, පාත්ති හදන්න ඒවා කරවුවට ලොකු හානියක් නැහැ. ඒකයි අපි ළමයෝ තුන්වෙනි කලාපයට ගියාම ශේෂ්ත්‍ර භෝග දානවා. ශේෂ්ත්‍ර භෝග කියන්නේ මිරිස්, කවුපි, රටකජු වගේ ඒවා. රටකජු දානවා, මිරිස් දානවා, කවුපි, මුං වගේ ශේෂ්ත්‍ර භෝගක් දානවා. සෝයා බෝංචි තව දාන්න පුළුවන්. රයිට්. ඊළඟට අපි එනවා අංක 2 කලාපයට. අංක 2 කලාපේ ජල වහනේ උසස් ඒ වගේම ප්‍රමාණවත්ව තෙතමනේ රැඳෙනවා. ඒ නිසා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වන නිතරම පස බොරුල් කිරීම ගැටලුවක් නොවන විදිහේ තත්වයක් තමයි තියෙන්නේ. ඔය දැන් අපි ඉන්නේ මේ බෑවුමේ පහළ හරියේ. ඒ නිසා නිතරම පස් සම්බන්ධ වැඩ කටයුතු කෙරෙන කෙටි කාලීන එළවලු වගා කරන්න පුළුවන්. මොකද භෝගයක ජීවිත කාලය වැඩි වෙනකොට හැමදාම අපි පසත් එක්ක වැඩ කරන්නේ නැහැ. මොකද බිම් සකස් කරවුවා, පැලේ හදවුවා. ඊට පස්සේ අවුරුදු ගාණක් තියෙනවා. අපි කරන්නේ සැරින් සැරේ ඕන්නම් සුළු පස බුරුල් කිරීමක් කරලා පොහොර ටිකක් දානවා. වල් පැලාවොත් අතුරු යද්ගෑම යටතේ ඒක පසට බාධා කරන්න ඕනේ වල් පැල පමණක් අයින් කරන්න තියෙන්නේ. නමුත් කෙටි කාලීන භෝගයක් දාපුවහම මොකද වෙන්නේ? නිතරම අපිට ඒක අලුත් කරන්න අලුතෙන් බිම් සකස් කරන්න වෙනවා. ඒක නිතරම ඉවත් කරපුවාම පස නිරාවරණය වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ නිසා දැනගන්න අපි සාමාන්‍යයෙන් අධික පාංශුකාදනයක් වාර්තා වන ස්ථානවලට ඒ தත්ත්වය වළක්වන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ? සාපේක්ෂව දිගු කාලීන භෝග දානවා මිසක් කෙටි කාලීන භෝග වලට යන්නේ නැත. ඊළඟට හම්බ වෙනවා අපිට මේකේ පහළම තියෙන වගුරු සහිත ප්‍රදේශය වගේ හරිය මොකක්ද? ජල වහනේ දුර්වල හා උසින් අඩු භූමිය අපි යෝජනා කරනවා කවුද? දුර්වල ජල වහන තත්ත්වයට තේ වගා කළ හැකි ගොයම් ශාකය නැත්නම් වී ශාකය වගා කරමු කියලා යෝජනා කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි භූමියේ බෑවුම අනුව ඒක භූමි පන්ති වලට ලෑන්ඩ් ක්ලාසස් වලට වෙන් කරගෙන ඒකට ගැළපෙන විදිහට අපි සාත්තු ක්‍රියා කරන්නේ ওই විදිහටයි. නැත්නම් පාංශු සංරක්ෂණ ක්‍රියා සැලසුම් කරන්නේ ළමයි ඔය විදිහටයි. තේරුණාද? ඊළඟ උපක්‍රමයේ ශස්ත්‍ර විද්‍යාත්මක උපක්‍රමයේ තමයි නියමාකාර ලෙස බිම් සැකසීම.
නියමාකාර ලෙස බිම් සකස් කරනවා කියන්නේ පස සකස් කරනවා. හැබැයි පාංශු ඛාදනයේ අවම වන ආකාරය. බිමත් සකස් කරනවා පාංශු ඛාදනයේ පුළුවන් තරම් අඩු වෙන විදිහට. යොදා ගන්න එක උපක්‍රමයක් තමයි අවම බිම් සැකසීම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මිනිමම් ටිලේජ් කියලා. ඊළඟ එක ශුන්‍ය බිම් සැකසීම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා zero tillage කියලා. ළමයෝ හොඳට මතක තියාගන්න මේ දෙක. අවම කියන්නේ එකක්, ශුන්‍ය කියන්නේ තව එකක්. දැනගන්න අවම බිම් සැකසීම කියන්නේ බිම් සැකසීමේ ක්‍රියාව හැකි තරම් දුරට අඩුවෙන්ම අවමව කරන එක. මොනවද අවම කරන්නේ? අපි සමහර බිම් සැකසීමේ පියවර අතහරිනවා. ඒ වගේම ශාකයේ හිට වුණ තැනට විතරක් බිම් සැකසීම සීමා කරනවා. බිම් සැකසෙන වාර ගණන, තීව්‍රතාව, ගැඹුර ආදිය පුළුවන් තරම් අඩු කරනවා. ඒකයි අවම කියන්නේ. ශුන්‍ය කියන්නේ මතක තියාගන්න ශුන්‍ය කියන්නේ බිඳුවට ළමයෝ. අවම කියන්නේ අඩුයි, ශුන්‍ය කියන්නේ බිඳුවයි. මොකද්ද ශුන්‍ය බිම් සැකසීමේ බිඳුවක් වෙලා තියෙන්නේ? බිඳුවක් වෙලා තියෙන්නේ හෝ නොකරන්නේ යාන්ත්‍රිකව සිදු කරන පස පෙරලීම. මේකට සමහරු කියනවා ප්‍රාථමික බිම් සැකසීම කියලා. යාන්ත්‍රිකව සිදු කරන පස පෙරලීමකින් තොරව කරන බිම් සැකසීම බිඳුව හෙවත් ශුන්‍ය බිම් සැකසීම වෙනවා. අවම එකේ යාන්ත්‍රික පස පෙරලීමක් කරනවා. හැබැයි අඩුම විදිහට. ශුන්‍ය එකේ යාන්ත්‍රික පස පෙරලීමක් කරන්නෙම නැහැ. ශුන්‍යයි බිඳුවයි. ඊළඟට සමෝච්ච බිම් සැකසීම කියන්නේ ශේෂ්ත්‍රයේ සමෝච්ච රේඛා ලකුණු කරලා ඒවා දිගේ බිම් සකස් කරනවා. එතකොට මොකද වෙන්නේ මේ සමෝච්ච බිම් සැකසීම යටතේ අපිට ලැබෙනවා ළමයෝ මේවට සමහරු කියනවා මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ෆරෝස් කියලා. ඒ කියන්නේ සීසෑමේදී අපි පස පෙරලපුවාම ඒ පස පෙරලලා පොඩි ඇලියක් වගේ හැදෙනවනේ. මේකට අපිට ඕන ඇලියක් කියන්නත් පුළුවන් ෆරෝ එකක් කියලා කියනවා. සමෝච්ච රේඛා දිගේ නගුල ගමන් කරලා නැත්නම් සමෝච්ච රේඛා දිගේ බිම් සකස් කරන උපකරණයේ ගමන් කරමින් කරන බිම් සැකසීමට අපි කියනවා contour land preparation හෙවත් සමෝච්ච බිම් සැකසීම කියලා. මේකේ ලක්ෂණය වෙන්නේ අපි සමෝච්ච රේඛාවක් මාක් කරගෙන ඒක දිගේ තමයි පස බුරුල් කරන්නේ. අපි උපකරණ ගමන් කරන්නේ දැන් ඔය තීරවන බිම් සකස් කිරීමේ ක්‍රමයෙන් යන්නයින් out and out ආදී වශයෙන් තියෙනවා. එහෙම නෙමෙයි අපි කෙලින්ම සමෝච්ච රේඛාව දිගේ ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? අපි මේකට නිර කියලා කියන්නත් පුළුවන් සමහර වෙලාවට. හැබැයි නිර වලට වඩා නිවැරදි වචනේ ඇලි. එතකොට මොකද වෙන්නේ? පස පෙරලෙන්නේ. පසේ පස්පිඩලි පෙරලෙන්නේ. පසේ නොගැඹුරු කාණුවක් හැදෙන්නේ සමෝච්ච රේඛාව දිගේ. මේක සරල රේඛාවක් නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? මේක ඇලියක් හෝ කාණුවක් වශයෙන් ක්‍රියා කරනවා බෑවුමට ලම්බකව. ඒම සමෝච්ච රේඛාවෙන් බෑවුමට ලම්බකවනේ. ඒ මගින් පාංශු නැත්තම් පස මත ජලයේ ගලා යන වේගය හෙවත් අපදා ජලයේ වේගය අඩු කරනවා. ඒ වගේම පසට උරා ගන්න වැඩි කාලයක් ලබා දෙනවා. right. ඊළඟට භෝගයට අවශ්‍ය ගැඹුරටයි බිම් සකස් කරන්නේ. අනවශ්‍ය විදිහට යම් භෝගයක මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරකට බිම් සකස් කරන්නේ නැහැ. එහෙනම් බිම් සැකසීමක් ගැන කතා කරනවා අපි අංක 5 අපගේ මේ ඒකකය බිම් සැකසීම යටතේ අපි කියනවා ඒකට ගැඹුරු බිම් සැකසීම කියලා. මෙතන එහෙම එකක් කරන්නේ නැහැ. භෝගේ මුල් ගමන් කරන ගැඹුරු කුමක්ද? ඒ මට්ටම දක්වා පමණයි බිම් සකස් කරන්නේ. අනික තමයි දැඩි වර්ෂා කාල අතහැරලයි බිම් සකස් කරන්නේ. දැඩි වර්ෂා කාලය යටතේ බිම් සැකසීමට ගියොත් ළමයි වෙන්න පුළුවන් ගැටලුව තමයි වර්ෂා ජලයේ සමග පස්සංශු වෙන් වෙලා පාංශු ඛාදනයක් වාර්තා වෙනවා. මේ තත්වයට මුහුණ දෙන්න මොකද්ද අපි කරන්නේ? අධික වර්ෂා කාල වේද ඒවා මගහැරලා මද වර්ෂා කාලය යටතේ බිම් සකස් කරනවා. අපිට එතකොට පාංශු ඛාදනය යම් දුරකට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි එනවා භෝග පිහිටුවීම. තුන්වෙනි ශාස්ත්‍ර විද්‍යාත්මක උපක්‍රමය භෝග පිහිටුවීම. මෙතෙන්දී අපි කරන්නේ ඉක්මනින් වර්ධනය වෙලා පස වහගන්න විදිහ භෝගය තෝරගන්න. ඒවා ඉක්මනට හැදෙනවා, හැදිලා පස ආවරණය කරනවා.
ඒ මගින් මොකද්ද තියෙන වාසිය ළමයි? මේ තියෙන පොළොව මට්ටම නම් එයා ඉක්මනින් හැදිලා පස වහ ගන්නවා කියන්නේ මොකක්ද? පස නිරාවරණය වෙලා තියෙන කාලය අඩු වෙනවා වර්ෂා ජල බිඳු වලට. ඒ මගින් වැසි බිඳු මගින් වෙන කාදනය අඩු වෙනවා. නැත්තම් මේකට වැහි බිඳු කෙලිම පසට වැටිච්චාම අපි අර මුලින් කතා කරපු ස්ප්ලෑෂ් ඉරෝෂන් හෙවත් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන ස්ප්ලෑෂ් ඉරෝෂන් කියලා. විසිරි කාදනය විය හැකිව තිබුණා. නමුත් මෙතෙන්දී භූග ශාක මගින් පස ආවරණය වෙලා තියෙද්දි ඒක වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. අනික තමයි වර්ධන වේගයේ වැඩි භෝග වැඩි පරතරයකින් හිටවන්න. මොකද ඒවා වේගයෙන් හැදිලා ඉක්මනට පස ආවරණය කරගන්නවා. ඒ වගේම ඒවා වර්ධනයේ වැඩි නිසා වැඩෙන්න වැඩිපුර ඉඩකඩක් ඕන. හැබැයි හිමින් හිමින් හැදෙන හේවත් වර්ධන වේගයේ අඩු භෝග ළඟ ළඟ හදන්න. නැත්තම් ඒවා හිමින් හිමින් හැදෙනකන් පස නිරාවරණය වෙලා පාංශු කාදනය වෙනවා. ඒ වගේම පැල හිටවන්නේ සමෝච්ච ක්‍රමයට. සමෝච්ච රේඛාව ලකුණු කරලා ඒක දිගේ පැල වගා කරපුවාම අපට ලැබෙන පැල වැටියත් සමෝච්ච රේඛාව දිගේ වැටියක් වශයෙන් ක්‍රියා කරලා නිකන් සමෝච්ච පස් වැටියක් සමෝච්ච ගල් වැටියක් වගේ ක්‍රියා කරලා පාංශු කාදනය කරලා දෙන්න. පාංශු සංරක්ෂණය කරලා දෙන්න. ඊළඟට බීජ වෙනුවට පැල සිටුවීම. ඒ කියන්නේ අපි කොහේ හරි තැනක තවාණක් දාලා ඒ තවාණි බීජ ප්‍රරෝහණය වෙලා පැල හැදෙන්න ඇරලා ටිකක් ලොකු වුණාට පස්සේ තමයි ඒවා ගෙනලා ස්ථිර භූමියේ හිටවන්නේ. නැත්තම් අපි ස්ථිර භූමියේ පසබුරුල් කරලා බීජ හිටවපුවාම ඒවා ප්‍රරෝහණය වෙලා කුඩා පැල බවටපත් වෙලා වර්ධනය වෙනකන් පස නිරාවරණය වෙලා තියෙනවා. ඒ දක්වා කාලය තුල පාංශු කාදනය වෙන්න පුළුවන්. ඊළඟට වගාවේ පාළු සිටවීම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන ෆිලිං අප් කියලා. ඒ කියන්නේ අපි ශේෂ්ත්‍රයක බීජ හෝ පැල වගා කළාට සියලුම ශාක සංස්ථාපනය නොවෙන්න පුළුවන්. අතරින් පතර පැල කීපයක් මැරෙන්න පුළුවන්. ඒ වගේ තැන් වලට අපි කියනවා වගාවේ පාළු කියලා. වේකන්ස් කියලා කියනවා. නැත්නම් වේකන්සීස් කියලා කියන්නත් පුළුවන්. අන්න ඒ වාගේ තැන් ආවොත් අපි ඊට පස්සේ මොකද කරන්නේ? දෙවනු ඒ වාට ආපහු පැල දානවා. නැත්නම් එකක් තමයි අපි අස්වැන්න අහිමි වෙනවා. අනික තමයි එතන පස නිරාවරණය වෙනවා. එතන පස නිරාවරණය වුණොත් එමගින් පාංශු කාදනය වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒකයි අපි එහෙම කරන්නේ. හොඳයි. ඔය අපි කතා කළේ භෝග පිහිටවීම මගින් පාංශු සංරක්ෂණය කරන ආකාරය ගැන. අපි දැන් කතා කළා පාංශු සංරක්ෂණය කිරීමේ ශස්‍ය විද්‍යාත්මක ක්‍රම 3ක්. ඔබට මතකද? පළවෙනි එක තමයි භූමිපන්ති පරිශීලනය. මේ විදිහට භූමියේ කොටස් වලට බෙදාගෙන යන එක. දෙවෙනි එක තමයි නිසියාකාර බිම් සකස් කිරීම. තුන්වෙනි එක තමයි දැන් කතා කළේ නිසි පරිදි භෝග පිහිටවීම. හතරවෙනි උපක්‍රමය තමයි ජල පාලනය. ජල පාලනය කියලා කියන්නේ අපි වගාවට සපේන හේවත් සම්පාදනය කරන ජලයේ ප්‍රමාණය හා ප්‍රවේගය පාලනය කරනවා. අපි වගාවට ජල සම්පාදනය යටතේ ලබා දෙනවනේ ජලය. ඒ ලබා දෙන ජලයේ ප්‍රමාණය හා ප්‍රවේගය. ඇයි එහෙම කරන්න හේතුව? හේතුව තමයි භාගයයි MV වර්ගය වීම. මේ මගින් දක්වන්නේ මොකක්ද? ජලයේ පවතින චාලක ශක්තිය. ජලයේ පවතින චාලක ශක්තිය තමයි පාංශු කාදනයට අවශ්‍ය ශක්තිය සපයන්නේ. එහෙනම් ජල ප්‍රමාණය කියලා කියන්නේ M. ස්කන්ධයේ ජලයේ. ජලයේ ප්‍රමාණය කියලා කියන්නේ මේ M. ඒක අනවශ්‍ය විදිහට වැඩි කරන්න එපා. ශාකයට අවශ්‍ය තරම් විතරක් ජලය ලබා දෙන්න. මෙතන වේගය හෝ ප්‍රවේගය V කියන්නේ චාලක ශක්තියට බලපාන අනික් එක්කෙනා. එහෙනම් මේ දෙන්න හරියට පාලනය කරන්න. ඊළඟ උපක්‍රමය පසට කාබනික ද්‍රව්‍ය දීම. මෙතෙන්දි වෙන්නේ මොකක්ද? මේ කාබනික ද්‍රව්‍ය පස වහන එක්කෙනෙක් හෙවත් වසුනක් වශයෙන් ක්‍රියා කරලා පස ආවරණය කරනවා. වසුනට ඉංග්‍රීසියෙන් කියනවා මල්ච් එකක් කියලා. දැනගන්න යම් පසක් ආවරණය වන පරිදි යොදන ඕනෑම ද්‍රව්‍යයක් වසුනක් වෙනවා. යම් පසක් ආවරණය වන පරිදි යොදන ඕනෑම ද්‍රව්‍යයක් වසුනක් වෙනවා. කොහොඹත්, පොල්ලතු, පිදුරු, දහයියා, පොලිතීන්, කඩදාසි මේ ඔක්කොම වසුන් වෙනවා. වසුනක් දාපුවාම මොකද වෙන්නේ ළමයෝ? පස වැහෙනවා ඒ මගින්. එතකොට මොකද වෙන්නේ?
වැසි ජල බිඳුව හා අපදා ජලය එක එල්ලේම පසත් එක්ක ගැටෙන්නේ නැහැ. දැන් මෙහෙම තියෙනවා පොළොව මට්ටම. මේක මත තියෙනවා වසුන මේ විදිහට. වසුන ක්‍රියා කරනවා අතරමැදියෙක් විදිහට. මෙන්න තියෙනවා වසුන. මේ වසුන තියෙන හන්ද මොකද වෙන්නේ? වැහි බිඳුව වලට එක එල්ලේ පසත් එක්ක ගැටෙන්න බැරි වෙනවා. එතකොට විසිරිකාදනය අඩු වෙනවා. ඒ වගේම අපදා ජලයට පස මත ගලා යන ජලයට එක එල්ලේම පසේක ගැටෙන්න බෑ. මොකද වසුන ක්‍රියා කරනවා අතරමැදියෙක් විදිහට. එමගින් පාංශුකාදනය වැළැක්වෙනවා. අනික් පැත්තෙන් මොකද්ද වෙන්නේ? මේ අපි යොදන කාබනික ද්‍රව්‍ය පසේදී වියෝජනය වෙනවා. කාබනික ද්‍රව්‍ය වියෝජනය වීමෙන් ලැබෙනවා කවුද? හියුමස්. මේ ලැබෙන හියුමස් කාබනික ද්‍රව්‍ය වියෝජනය මගින් ලැබෙනවා හියුමස්. මේ ලැබෙන හියුමස් හෙවත් මැලියම් මොකද කරන්නේ? බන්ධනකාරක වශයෙන් ක්‍රියා කරලා පසේ බන්ධන ඇති කරනවා. ඒ ඇති කරන බන්ධන මගින් පසේ ව්‍යුහ හදලා ව්‍යුහ සංරක්ෂණය කරනවා. නැත්නම් ව්‍යුහ ආරක්ෂා කරනවා. නැත්නම් ව්‍යුහ ශක්තිමත් කරනවා. ඊළඟ ශස්ත්‍ර විද්‍යාත්මක උපක්‍රමය පොහොර නිසිකලට දාන්න ඕන. වගාවට පොහොර දානකොට අපිට ඕන වෙලාවට දාලා හරියන්නේ නැහැ. වගාවට පොහොර දැමිය යුතු අවස්ථාවක් තියෙනවා. වගාවට පොහොර දැමිය යුතු ප්‍රමාණයක් තියෙනවා. වගාවට පොහොර දැමිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ සියල්ලම සලකා බලලා තමයි අපි වගාවට පොහොර යෙදිය යුත්තේ. යනු මෙතන කියනවා මෙමගින් භෝගය ඉක්මනින් වර්ධනය වී පස ආවරණය කරගත්තාම පාංශුකාදනය අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපි ශේෂ්ත්‍රයට භෝගය වගා කළාට පස්සේ මෙහෙම තත්ත්වයක් නේ ශේෂ්ත්‍රයේ තියෙන ළමයි. මේ තියෙන පොළොව මට්ටම නම් භෝගය වගා කළ විගස ශේෂ්ත්‍රයේ තියෙන මේ වගේ තත්ත්වයක්. මේ පැල අතර ඉඩකඩ තියෙනවා. මේ ඉඩකඩ නිරාවරණය වෙනවා වැසි ජල බිඳු වලට, ඒ වගේම අපදා ජලයට. නමුත් අපි හරියට මේකට පෝර දැම්මොත් මොකද වෙන්නේ? මේවා භෝගය ඉක්මනින් වර්ධනය වෙලා මෙහෙම පස ආවරණය කරගන්නවා. ඒ මගින් වැසි ජල බිඳු වලටත් අපදා ජලයටත් තියෙන අවකාශ අඩු වෙනවා. ඒ නිසා ඉක්මනින් පස භෝගයේ වර්ධනය වෙලා පස ආවරණය කරගන්නවා නම් ඒක හිතකර වෙනවා පාංශු සංරක්ෂණය සඳහා. අන්න එහෙම වෙන විදිහටයි අපි වගාවට පොහොර යෙදීම කරන්නේ. ඊළඟට වල් පැලෑටි පාලනය. වල් පැලෑටි පාලනය යටතේ අපි අනුගමනය කරන එක උපක්‍රමයක් තියෙනවා. වගා ශේෂ්ත්‍රයේ හමු වන සියලුම වල් පැලෑටි එකක් නෑර විනාශ කරන්නේ නැහැ. යම් ශේෂ්ත්‍රයක හමු වන වල් පැලෑටි එකක් නෑර විනාශ කළොත් ඒකට අපි කියනවා සමූල ඝාතනය කියලා. සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ඉරැඩිකේෂන් කියලා. සමහරු කියනවා එක්ස්ටර්මිනේෂන් කියලා. අපි මෙතෙන්දි වල් පැලෑටි සමූල ඝාතනය කරන්නේ නැහැ. යම් වල් පැලෑටි ප්‍රමාණයක් ඉතුරු කරනවා වසුනක් විදිහට. මෙතෙන්දි කරලා තියෙන සමූල ඝාතනය වෙනුවට යම් වල් පැලෑටි ගාණයක් ඉතුරු කිරීම නිසා මේකට අපි කියනවා වල් පැලෑටි පාලනය කියලා. control of weeds. ඔක්කොම ටික අයින් කළොත් එහෙම නිකම් මේක නිකම්ම නිකන් නිරාවරණය වෙලා හොඳටම හේදෙනවා. නමුත් තනින් තන ඉතුරු කරන වල් පැලෑටි මෙතෙන්දී වසුනක් වශයෙන් ක්‍රියා කරලා පාංශුකාදනය අඩු කරනවා. අංක 8 උපක්‍රමය තමයි භෝග වගා ක්‍රම භාවිතය. මෙතෙන්දී භෝග වගා ක්‍රම කියලා අපි කියන්නේ පාංශුකාදනය අවම කළ හැකි ආකාරයේ ලක්ෂණ තියෙන භෝග වගා ක්‍රම අනුගමනය කරනවා. මේ යටතේ එක භෝග වගා ක්‍රමයක් තියෙනවා මිශ්‍ර භෝග වගාව කියලා. මේ ගැන මම පොඩ්ඩක් මතක් කරනවා නම් මේ මිශ්‍ර භෝග වගාව කියලා මෙතෙන්ද කියන්නේ ළමයි මෙන්න මේ වගේ දෙයක්. ඉංග්‍රීසියෙන් කියයි මික්ස් ක්‍රොපින් කියලා. මිශ්‍ර භෝග වගාව. මෙතෙන්දී අපි කරන්නේ
තෝරාගත් භෝග විශේෂ කීපයක්. දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් නම් හොඳයි. ඒවායේ පරතරය හෝ ප්‍රමුඛතාව ගැන හිතන්නේ නැතුව අහඹු ලෙස ශේෂ්ත්‍රයේ වගා කරනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි මික්ස් ක්‍රොපින් හෙවත් මිශ්‍ර භෝග වගාව කියන්නේ. තෝරාගත් භෝග විශේෂ කීපයක් ඒවායේ පරතරය හෝ ප්‍රමුඛතාව අරයට වඩා මෙයා හොඳයි එහෙම කතාවක් නෑ. ඒවායේ පරතරය හෝ ප්‍රමුඛතාව ප්‍රයොරිටි ගැන අවධානයකින් තොරව අහඹු ලෙස රැන්ඩම්ලි ශේෂ්ත්‍රයක වගා කරනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් අපට ලැබෙනවා. මේ තියෙන ශේෂ්ත්‍රය නම් මේ රවුම් වලින් දක්වන්නේ එක භෝගයක් නම් මේ කොටු වලින් දක්වන්නේ තව භෝගයක් නම් ත්‍රිකෝණ වලින් දක්වන්නේ තව භෝගයක් නම් අහඹු ලෙසයි මේවා වගා කරලා තියෙන්නේ. කාටවත් ප්‍රමුඛත්වයක් නැහැ. කවුරුත් මේක නොසලකා හැරලා නැහැ. මේකට අපි කියනවා මිශ්‍ර භෝග වගාව කියලා. එතකොට හුඟක් වෙලාවට අපේ රටේ හේන් වල භාවිතා කරනවා මේ මිශ්‍ර භෝග වගා ක්‍රමය. හරිද? එතකොට ඒක මගින් වෙන්නේ මොකක්ද? තනි භෝගයක් වගා කිරීමට සාපේක්ෂව උපරිමව පස ආවරණය වෙනවා. ඒ භෝග ගණනාවක් තියෙනවා. මේ භෝග ගණනාවක් මගින් ලබා දෙන පාංශු ආවරණය නිසා පාංශු ඛාදනය වැළැක්වෙනවා. ඒ මිශ්‍ර භෝග වගාව. ඊළඟට තව එකක් තියෙනවා අතුරු භෝග වගාව. අතුරු භෝග වගාව කියන්නේ මීට වඩා වෙනස් දෙයක්. අතුරු භෝග වගාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි subsidiary cropping කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ අපි subsidiary cropping කියලා. මෙතෙන්දී අපි කරන්නේ අපේ ශේෂ්ත්‍රයේ ප්‍රධාන භෝගයක් වගා කරනවා. උදාහරණයක් පොල්. එයාට තමයි වැඩිපුර සැලකිල්ලක් තියෙන්නේ. ශේෂ්ත්‍රයේ ප්‍රධාන භෝගයක් වගා කරලා ශේෂ්ත්‍රයේ ප්‍රධාන භෝගයක් වගා කරලා එම ප්‍රධාන භෝගයට ලබා ගන්න බැරි පරිසරයේ පවතින සම්පත් ලබා ගැනීමට එම ප්‍රධාන භෝගයට කිසිම ආකාරයකින් තරංගයක් ඇති නොවන ආකාරයට තවත් භෝග එකක් හෝ කීපයක් වගා කරනවා. මේ හැබැයි ඒ මගින් කිසිම ආකාරයකින් මේ කතර වලින් දක්වන අතුරු භෝගය මගින් ප්‍රධාන භෝගයට තරංගයක් වෙන්න බෑ. එහෙම තරංගයක් එන්න ලෑස්ති වුණ හැටිම අපි කරන්නේ මොකක්ද? අතුරු භෝගය අයින් කරනවා. යම් ශේෂ්ත්‍රයක ප්‍රධාන භෝගයක් වගා කර ඊට ලබාගත නොහැකි සම්පත් භූමියේ පරිභෝජනය කිරීමට ඒ අතර ඇති ඉඩකඩෙහි වෙනත් භෝගයක් වගා කරනවා. මේ දෙවනුව කිව්ව වෙනත් භෝගයට කියනවා අතුරු භෝගය හෙවත් සබ්සිඩියරි ක්‍රොප් එකක් කියලා. දැනගන්න බොහෝ විට අතුරු භෝගයේ ජීවිත කාලය ප්‍රධාන භෝගයේ ජීවිත කාලයට වඩා අඩු වෙනවා. අතුරු භෝගයේ ජීවත් වෙන කාලය ප්‍රධාන භෝගයේ ජීවිත කාලයට වඩා අඩු වෙනවා. අනික් අතර කිසිම ආකාරයකින් අතුරු භෝගය මගින් ප්‍රධාන භෝගයට තරංගයක් දෙන්නත් බෑ. අපි ප්‍රධාන වශයෙන් සාත්තු කරන්නේ ආදායමක් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන භෝගයෙන්. ඒ නිසාට ප්‍රමුඛත්වය ලැබෙනවා. උදාහරණයක් තමයි ප්‍රධාන භෝගයේ වශයෙන් පොල් තියෙන ඉඩමක අතුරු භෝගයේ වශයෙන් අන්නාසි වගා කරනවා. මෙන්න සබ්සිඩියරි ක්‍රොපින් එකක් හෙවත් අතුරු භෝග වගාව. තුන්වෙනි ක්‍රමයක් ගැන උතන කියවුණා. ඒකට අපි කියනවා ඉන්ටර් ක්‍රොපින් හෙවත් අන්තර් භෝග වගාව කියලා. තුන්වෙනි භෝග වගා ක්‍රමයක් ගැන කතා කළා. ඔබට මතක ඇති. ඒකට අපි කියනවා අංක 3 අන්තර් භෝග වගාව කියලා.
ඔය අන්තර්භෝග වගාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටර්ක්‍රොපින් කියලා. දැනගන්න මේ ඉන්ටර්ක්‍රොපින් හිවත් අන්තර්භෝග වගාව යටතේ ප්‍රධාන භෝගයක් කියලා එක්කෙනෙක් නැහැ. මෙතන ප්‍රධාන භෝගයක් කියලා එක්කෙනෙක් අපට හම්බ වෙන්නේ නැහැ. අපි සමාන අවධානයකින් එක භෝගයක් වගා කරනවා මේ විදිහට. යම් ශේෂ්ත්‍රයක කිසියම් භෝගයක් යම් අවධානයකින් වගා කරනවා. ඊළඟට ඒ හා සමාන අවධානයකින් තව භෝගයක් වගා කරනවා. මෙතන කවුද ප්‍රධානියා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නටම තියෙන එක හා සමාන පහසුකම් තමයි අපි ලබා දෙන්නේ. එතකොට තෝරාගත් භෝග විශේෂ දෙකක් මාරුවෙන් මාරුවට එකම ශේෂ්ත්‍රයක සමාන අවධානයක් යටතේ වගා කිරීමට කියනවා අපි ඉන්ටර්ක්‍රොපින් හෙවත් අන්තර්භෝග වගාව කියලා. සබ්සිඩියරි හෙවත් අතුරු භෝග වගාවේ ප්‍රධාන භෝගයක් ඉන්නවා අතුරු භෝගයක් ඉන්නවා. හැබැයි දැනගන්න අන්තර්භෝග වගාවේ එහෙම ප්‍රධාන අය කවුරුත් නැහැ. භෝග දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ එක පේලියයි අනික් පේලියයි. එක පේලියයි අනික් පේලියයි වශයෙන් මේකට අපි කියනවා වෛකල්පික රටාවක් හෙවත් ඕල්ටර්නේටිව් පැටර්න් එකක් කියලා. එච්චරයි තියෙන්නේ. නැත්තම් සෑම භෝගයකටම තියෙන්නේ එක හා සමාන වරප්‍රසාද. අපි මේ කතා කර ඉන්නේ ළමයි අපට ශස්‍ය විද්‍යාත්මක වශයෙන් පාංශු සංරක්ෂණයට යෙදිය හැකි වගා ක්‍රම නැත්නම් වගා රටා මොනවද කියන එක ගැනයි. පාංශු කාදනය අවම කරන ආකාරයේ භෝග වගා ක්‍රම හෝ වගා රටා ගැනයි මේ කතා කළේ. මිශ්‍ර භෝග වගා භෝග විශේෂ කීපයක් අහඹු ලෙස වගා කරනවා පරතර ගැන හිතන්නේ නැතුව. අතුරු භෝග වගාව ප්‍රධාන භෝගී වගා කරලා එයාට ගන්න බැරි ඉඩකඩින් ප්‍රතිඵලයක් ගන්න වෙනත් භෝගයක් වගා කරනවා. අන්තර්භෝග වගාව භෝග විශේෂ දෙකක් හෝ කීපයක් එක හා සමාන ප්‍රමුඛත්වයක් හා අවධානයක් යටතේ යම් ක්ෂේත්‍රයක මාරුවෙන් මාරුවට වගා කරනවා. හතරවෙනුව යෝජනා වුණා සංරක්ෂණ ගොවිතැන කියලා එකක්. ඒක මෙතන ඇඳලා පෙන්වන්න නම් බෑ. සංරක්ෂණ ගොවිතැන හෙවත් කන්සර්වේටිව් ෆාමින් කියලා කියන්නේ සංරක්ෂණ ගොවිතැන කියලා කියන්නේ පස, ජලය, පෝෂක, ජෛව විවිධත්වය වැනි සම්පත් උපරිම ආකාරයෙන් සංරක්ෂණය කරමින් සිදු කරන්නා වූ භෝග වගා ක්‍රමයක් වෙනවා. ඒකේ ප්‍රධානම දේ වෙලා තියෙන්නේ උපරිම අස්වැන්නක් ලබා ගන්නවා වෙනුවට යම් අස්වැන්නක් ලබා ගන්න අතරම පරිසරයේ පවතින මේ සංරචකයන් හොඳින්ම ආරක්ෂා කිරීමයි. හොඳයි. අපි එනම් මේ කතා කළේ ළමයි අපිට යොදා ගන්න පුළුවන් ශස්‍ය විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම යටතේ හමුවන භෝග වගා ක්‍රම හා වගා රටා භාවිතය ගැනයි. නැත්නම් වගා ක්‍රම භාවිතය ගැනයි. අපි කතා කළා යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම. දෙවනුව කතා කළා ශස්‍ය විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම. ශස්‍ය විද්‍යාත්මක වලට තව නමක් තමයි කෘෂි කාර්මික ක්‍රම. අපි එනවා තුන්වෙනි පාංශු සංරක්ෂණ ක්‍රමයට. ඒකට අපි කියනවා ජෛව විද්‍යාත්මක ක්‍රම හෙවත් බයොලොජිකල් මෙතඩ්ස් කියලා. මෙතෙන්දී අපි කරන්නේ මොකක්ද? කිසියම් ජීවී කාරකේ පන තියෙන ශාක හෙවත් සජීවී ශාක යොදා ගනිමින් පාංශු සංරක්ෂණය කරනවා. එතකොට මේ සඳහා අපි සජීවී ශාක යොදා ගන්න බව මතක තියාගන්න. ජෛව විද්‍යාත්මක කියන්නේ ඒකයි. එතකොට මේ සඳහා යොදා ගන්න සජීවී ශාක ශේෂ්ත්‍රයේ වගා කළ හැකි ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ආවරණ භෝග වගාව, අනික කට්ටි වගාව, සැවැන්දරා වගාව, දෙවැටි හෙවත් ජීව වැටි වගාව. ඉස්සෙල්ලාම තියෙනවා ආවරණ භෝග වගාව. ආවරණ භෝග වගාවට අපි ආවරණ භෝග වලට ඉංග්‍රීසියෙන් කියනවා cover crops කියලා. ආවරණ භෝගයක් යනු පස ආවරණය කරමින් වැවෙන ශාකයක්. එයාට පුළුවන් පස වහගන්න. පස වහගත්තාම මොකද වෙන්නේ? මේ විදිහට ආවරණ භෝගයේ මගින් පස ආවරණය කරගත්තාම මොකද වෙන්නේ? වැසි බින්දු එක එල්ලේම පසේක ගැටෙන්නේ නැහැ. ඒ නිසා විසිරිකාදනය අඩු වෙනවා. අපදාවේ එක එල්ලේම පස මතු පිටින් සිදු වෙන්නේ නැහැ.
මේක සිද්ධ වෙන්නේ පස මත වගා කළ ශාකයේ මගින්. ඒ නිසා අපදාවේ මගිනුත් පසේ තියෙන අංශු ඛාදනය වීම අඩු වෙනවා. ඒ නිසා කියනවා ආවරණ භෝගයක් යන පස ආවරණය කරමින් වැවෙන ශාක වෙනවා. මෙමගින් ප්‍රධාන වශයෙන් වැසිබිඳු පස මත ගැටීමත් අපදා ජලයේ ප්‍රමාණය හා ප්‍රවේගයත් අඩු කරනවා. ඒක පසට ලැබෙන්නේ නැහැ. මෙමගින් පසට බන්ධනකාරක සැපේන අතර පාංශු ව්‍යුහ ශක්තිමත් කරනවා. ඇයි දැන් මේ කාබනික ද්‍රව්‍ය නැත්තම් මේ පාංශු පස මත වැවෙන ආවරණ භෝගයේ මගින් පසට විශාල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා දෙනවා. මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙලා තමයි පසට බන්ධනකාරක සපේලා ව්‍යුහ ගොඩනගන්නේ. දැනගන්න මේකට අමතරව මේ පාංශු ඛාදනය කරනවා පසේ ව්‍යුහ ශක්තිමත් කරනවට අමතරව අපි පිටවාසියක් මෙතනින් බලාපොරොත්තු වෙනවා. මොකක්ද? අපි බොහෝ විට උත්සාහ කරනවා වායුගෝලයේ නයිට්‍රජන් තිර කරවා ගන්නට. කවුරු තෝරගන්නවද? බොහෝ විට රනිල කුලයේ ශාක තමයි අපි ආවරණ ශාක වශයෙන් වගා කරන්නේ. රනිල කුලයේ ශාකේවට පුළුවන්නේ වායුගෝලයේ නයිට්‍රජන් තිර කරලා දෙන්න. අන්න ඒ වාසිය ලබා ගන්නයි අපේ කල්පනාව. එතකොට මොන වගේ ශාකද අපි මේ සඳහා යොදා ගන්න ඕන වෙන්නේ? මෙන්න ආවරණ භෝගවල තිබිය යුතු ලක්ෂණ. රචනා ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන්. මොන වගේ ලක්ෂණ තියෙන අයද අපි ආවරණ භෝග සඳහා යොදා ගන්න? අංක 1 මුදුන් මුලක් ලබා ගැනීම සඳහා බීජ ප්‍රරෝහණය මගින් ලබාගත් ශාකයක් වෙන්න ඕන. දැනගන්න යම් ශාකයකට මුදුන් මුලක් ඇති කළ හැක්කේ බීජ ප්‍රරෝහණය වුණොත් විතරයි. දැනගන්න බීජයක් ප්‍රරෝහණය වෙනකොට ඒකෙන් හටගන්නවා බීජ මූලයක්. දන්න මේක ද්විබීජපත්‍රී බීජයක් කියලා. මේක ද්විබීජපත්‍රී බීජයක් නම් මෙයා ප්‍රරෝහණය වෙද්දී හටගන්නවා බීජ මූලය. ඊළඟට මොකද වෙන්නේ? මේ බීජ මූලය අඛණ්ඩව වර්ධනය වෙනවා. එයාගේ පාර්ශ්වික අංකුරය තරම් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා අඛණ්ඩව වර්ධනය වුණු බීජ මූලයක් හෙවත් මුදුන් මුලක් තියෙනවා. යම් දුරකට පාර්ශ්වික මුල් තියෙනවා. මෙන්න මේ වගේ තත්වයකට අපි කියනවා මුදුන් මුලක් නැත්නම් ටැප් රූට් සිස්ටම් එකක් කියලා. එතකොට දැනගන්න අපිට මුදුන් මුලක් සහිත ශාකයක් ලබා ගන්න ඕන නම් බීජ මූලයක් තියෙන්න ඕනේ. මොකද බීජ මූලය තමයි මුදුන් මුලක් වශයෙන් වර්ධනය වෙන්නේ. බීජ මූලයක් පවතින නම් එයා බීජයක් ප්‍රරෝහණය මගින් ලබාගත් පැලයක්ම වෙන්න ඕනේ. යම් ශාකයක බීජ මූලයේ හැර අනෙකුත් ස්ථානවලින් මුල් හට ගන්න පුළුවන්. යම් ශාකයක බීජ මූලයේ හැර වෙනත් ඕනෑම ස්ථානයකින් හටගන්නා මුල් වලට අපි කියන්නේ කවුරු කියලාද? යම් ශාකයක බීජ මූලයේ හැර වෙනත් ඕනෑම ස්ථානයකින් හටගන්නා මුල්. දැන් මඤ්ඤොක්ක වල දණු කෑලි පැලවෙනවා. වද වල දණු කෑලි පැලවෙනවා. එතන බීජ මූලයක් නැහැ. යම් ශාකයක බීජ මූලයේ හැර වෙනත් ඕනෑම ස්ථානයකින් මුල් හටගත්තොත් ඒ මුල් වලට අපි කියනවා ආගන්තුක මුල් කියලා. ඒ මුල් වලට අපි කියනවා ආගන්තුක මුල් කියලා. adventitious roots. දැනගන්න ආගන්තුක මුල් වලට බෑ ශාකයක් හොඳට පසට ඇද බැඳලා තියාගන්න. ඒ නිසා තමයි අපි මේ සඳහා බීජයක් ප්‍රරෝහණය කරලම ගන්න. බීජයක් ප්‍රරෝහණය කරපුවාම ලැබෙනවා මුදුන් මුලක්. එයාට පුළුවන් හොඳට පසට ඇදගෙන තබා. මුදුන් මුලක් ලබා ගැනීම සඳහා බීජ ප්‍රරෝහණය මගින් ලබාගත් ශාක අවශ්‍ය වෙනවා. මෙන්න හේතුව. දෙවනුව ඉක්මනින් ගුණණය වෙන්න. රට්ටක් ගාලා මෙයා බෝ වෙලා දුහිතෘන් බිහි කරන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. ඒ වගේම ඉක්මනින් වර්ධනය වෙලා ඉක්මනට පස වහ ගන්න ඕනේ. ඉක්මනින් පස ආවරණය කරගත්තේ නැත්නම් එයාගේ ක්‍රියාකාරීත්වය අසාර්ථකයි. ඒ වගේම තම මූල පද්ධතිය මගින් පස හොඳින් බැඳ තබා ගන්න ඕනේ.
එහෙම නැත්නම් එයා නැත්නම් ශාකය ගැලවී වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුල් ටික සම්බන්ධ කළේ නැත්නම් මුල් ටික මගින් පස් ටික අල්ලගත්තේ නැත්නම් ලැබෙන ජලය මගින් මොකද වෙන්නේ? පාංශු කාර්යණය යටතේ පස් අංශු ගැලවි යන්න බලන්න. ඊළඟට ප්‍රධාන භෝගයේ සමග තරඟය අඩු හෝ අවම වෙන්න ඕන. කප්පාදු කිරීමට ඔරොත්තු දෙන්න ඕන. කප්පාදු කිරීම කියන්නේ යම් ශාකයක හමු වන තෝරාගත් කොටස් කපා ඉවත් කරන එක. ඒකට ඔරොත්තු දෙන්න ඕන. ඊළඟට නියඟ හා රෝග පලිබෝධ වලටත් ඔරොත්තු දෙන්න ඕන. අපි කතා කළේ ජෛව විද්‍යාත්මක පාංශු සංරක්ෂණය යටතේ හමු වන ආවරණ භෝග ගැනයි. පස වැහෙන විදියට යොදා ගන්න භෝග වලට අපි කියනවා කවර් ක්‍රොප්ස් ඒවත් ආවරණ භෝග කියලා. මේ යටතේ තෝරා ගන්න ආවරණ භෝගවල තිබිය යුතු ලක්ෂණ තමයි අපි මේ කතා කර හිටියේ. පහන්න පුළුවන් උසස් ආවරණ භෝගයක තිබිය යුතු ලක්ෂණ මුදුන් මුලක් සහිත වෙන්න නම් බීජ ප්‍රරෝහණයෙන් අරන් තියෙන්න ඕන. ඉක්මනින් ගුණණය වෙන්න ඕන. ඉක්මනින් වැඩිලා පස ආවරණය කරගන්න ඕන. මූල පද්ධතිය මගින් පස හොතින් ඇඳ බා ගන්න ඕන. ප්‍රධාන භෝගයේ සමග තරග කිරීමෙන් වළකින්න ඕන. කප්පාදු කිරීමට ඔරොත්තු දෙන්න ඕන. ඒ වගේම නියඟය හා රෝග වලට ප්‍රතිරෝධී හෙවත් ඔරොත්තු දෙන්න ඕන. අපි ඔය කතා කළේ එහෙමනම් ජීව විද්‍යාත්මක පාංශු සංරක්ෂණය යටතේ අපි යොදා ගන්න ආවරණ භෝග ගැන. තව තියෙනවා පහසුවෙන් ගලවා ඉවත් කරන්න පුළුවන් වෙන්න ඕන. අපට අවශ්‍ය වෙලාවට තේන්ට අරිනවා. අනවශ්‍ය නම් ටක් ගාලා ගලවලා අයින් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම පසට විෂද්‍රව්‍ය නිකුත් කරන්න බෑ. යම් ශාකයක මුල් මගින් වෙනත් ශාක වලට විෂද්‍රව්‍ය පසට ශ්‍රාවය කිරීමට අපි කියනවා ඇලිලෝපති තත්වය කියලා. මේකට අපි කියනවා ඇලිලෝපති තත්වය කියලා. ඇලිලෝපති තත්වය. ALLELOPATHY ඇලිලෝපති. කියන්නේ යම් ශාකයක මුල් මගින් වෙනත් ශාක වලට විෂද්‍රව්‍ය පසට ශ්‍රාවය කරනවා. එහෙම වෙන්නත් බෑ. ඊළඟට මේ අපි යොදා ගන්න ආවරණ භෝගය, අනිල ආවරණ භෝගය හොඳින් වල් පැල සමග තරඟ කරන්න ඕන. වල් පැල වලට පරාද වෙන්නත් බෑ. මෙන්න මේ යටතේ යොදාගත හැකි ආවරණ භෝග කීපයක්. පළවෙනි එක්කෙනා පියුරේරියා ෆෙසියොලොයිඩ්ස්. පළවෙනි එක්කෙනා පොඩ්ඩක් මේ නම් මතක තියාගන්න උත්සාහ කරන්න. පියුරේරියා ෆෙසියොලොයිඩ්ස්. Pureria facioloids. දෙවැනි එක්කෙනා කැලපගෝනියම් මුකුනොයිඩ්ස්. කැලපගෝනියම් මුකුනොයිඩ්ස්. තුන්වෙනි එක්කෙනා සෙන්ට්‍රොසිමා පියුබසන්ස්. හතරවෙනි එක්කෙනා ස්ටයිලෝසැන්තස් ග්‍රැසිලිස්. ස්ටයිලෝසැන්තස් ග්‍රැසිලිස්.
පස්වෙනි එක කෙනාට මහවුඳු පිළිය කියලාත් කියනවා ඩිස්මෝඩියම් ඕවලිෆෝලියම්. ඩිස්මෝඩියම් ඕවලිෆෝලියම්. පත්‍ර ඕලාකාර හැඩයි. හොඳයි. මේ අපි කතා කළේ බහුලව ආවරණ භෝග වශයෙන් යොදාගත හැකි රනිල කුලයේ ශාක කීපයක්. මම මේ විද්‍යාත්මක නම් සිංහලෙන් ලිව්වේ ඔය සමහර අය කලා විෂයන් කරන අය තත් කෘෂි විද්‍යාව හදාරද්දී ඒගොල්ලන්ට මේ විද්‍යාත්මක නාම මෙහෙම ලියන්න අවශ්‍ය දීපද නාමකරණේ අහුවෙලා නැහනේ ඒකයි. හොඳයි. ඊළඟට කට්ටි වගාව. ශේෂ්ත්‍රය එක සැරේට ඔක්කොම වගා කරන්නේ නැතුව වගා ශේෂ්ත්‍රයේ කට්ටි වලට බෙදා ගන්නවා. බෙදාගෙන ඒවා දිගේ භෝග වගා කරනවා. මෙන්න මේ වාගේ දෙයක් අපි කරන්නේ කට්ටි වගාව යටතේ. වගා ශේෂ්ත්‍රයේ මුළු ශේෂ්ත්‍රයේම ඒකාකාරව වගා කරන්නේ. මේකේ කිසියම් තැනක භෝග කොටසක් වගා කරනවා නිකන් තියෙනවා. භෝග පොඩ්ඩක් වගා කරනවා තීරුවට අනිත් ටික නිකන්. මෙන්න මේකයි කට්ටි වගා කරනවා. දැන් මොකද මේ පැත්තෙන් වතුර පාරක් ආවොත් මේ කට්ටිය මගින් මෙයා වැටියක් වගේ ක්‍රියා කරනවා. සුළං මාර පාරක් ආවොත් මේ කට්ටිය මගින් සුළං ආවරණය කරනවා. දැනගන්න සුළං මගිනුත් පාංශුකාදනය වෙන්න පුළුවන්. ඒතර කට්ටි වගාව මගින් මෙහෙම භෝග තීරු වශයෙන් වගා කරපුවාම නැත්නම් මේ පටි වශයෙන් වගා කරපුවාම එයා මගින් කිසියම් ආකාරයක පාංශු සංරක්ෂණයක් සිද්ධ වෙනවා. ඒකයි මේ කිව්වේ. මේ කියලා තියෙන්නේ. කට්ටි වගාව වගා ශේෂ්ත්‍රයේ බෑවුමට ලම්බකව හෝ සමෝච්ච රේඛා ඔස්සේ තීරු හෙවත් කට්ටි වශයෙන් භෝග වැවීමයි. අපදා ජලයේ ප්‍රවේගය අඩු කරනවා. ඊළඟ උපක්‍රමය තමයි සැවැන්දරා වගාව. මේ සැවැන්දරා වලට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ වෙටිවර් ක්‍රොප් එක කියලා. සැවැන්දරා වල විද්‍යාත්මක නාමය ක්‍රිසෝපෝගන් සිසනොයිඩ්ස්. සැවැන්දරා කියන්නේ මේ තෘණකුලයේ ශාකයක්. යම් සුවඳක් තියෙනවා ඒකේ ඔය පත්‍ර ආදී අරගෙන ගිහිල්ලා අල්මාරිවල එහෙමත් දානවා. එයාට පුළුවන් හොඳට තෘණකුලයේ ශාකයක් හින්දා පස්සංශු බැඳ තබාගෙන පාංශුකාදනය වළක්වන්න. බහුලව තේ වගාවල මොකද තේ වගාවේ තමයි ලොකු පාංශුකාදනයක් වාර්තා වෙන්නේ. බහුලව තේ වගාවල සමෝච්ච රේඛා ක්‍රමයට මෙම තෘණ වර්ගයේ වගා කරයි. අපදා ජල ප්‍රමාණය හා ප්‍රවේගය අඩු කරන අතරම ආවේනික සුගන්ධය මගින් පලිබෝධත් පාලනය වෙනවා. මේකෙන් නිකුත් වන ආවේනික ගන්ධයට පලිබෝධ කැමති නැහැ. ඒ වගේම තවත් ජෛව විද්‍යාත්මක ක්‍රමයක් තමයි මොකක්ද දෙවැටි නැත්තම් ජීව වැටි නැත්තම් සෝල්ට් තාක්ෂණය. මේකට අපි කියනවා ස්ලෝපින් ඇග්‍රිකල්චරල් ලෑන්ඩ් ටෙක්නොලොජි කියලා. දැනගන්න මේ තාක්ෂණය විශේෂයෙන්ම අපට හඳුන්වා දීලා තියෙන්නේ ළමයෝ පිලිපයින්ස් වලින්. පිලිපීනයේ තියෙන කඳු සහිත ප්‍රදේශවල තමයි භෝග වගාව සඳහා මේ සෝල්ට් තාක්ෂණය භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේක ලංකාවෙත් යම් යම් ප්‍රදේශවල භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් ශ්‍රී ලංකාවේ ගත්තොත් ළමයෝ විශේෂයෙන්ම උදාහරණයක් වශයෙන් දැක්වුවොත් ශ්‍රී ලංකාවේ අප මහවැලි හයිඩ්‍රෝ කැච්මන්ට් ඒරියා එක හෙවත් ඉහළ මහවැලි ජලාධාර ප්‍රදේශයට මේක ගැලපෙනවා. දැන් ගංගාවකට ජලය සපයන යම් සලකා බලන ප්‍රදේශයකට අපි කියනවා නැත්නම් ගංගාවක ජලය ගලාගෙන යන්න අපදා ජලය සපයන ප්‍රදේශයක් තමයි හයිඩ්‍රෝ කැච්මන්ට් ඒරියා එකක් හෙවත් ජලදර ප්‍රදේශයක් වෙන්නේ. මේ අර්ථයේ මහවැලි ගඟ ගත්තාම හිතන්න ශ්‍රී ලංකාව තමයි මේ තියෙන්නේ කියලා.
ශ්‍රී ලංකාවේ හමුවන දිගින් වැඩිම ගංගාව මහවැලි ගඟනේ. මේකේ දිග තියෙනවා කිලෝමීටර් 335ක්. මහවැලි ගංගාවේ ලක්ෂණය තමයි එයා මධ්‍යම කඳුකරේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙලා නුවරඑළිය, මහනුවර, මාතලේ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්ක ඔස්සේ පහළට ගලාගෙන යනවා. එතකොට සමහරු මේ මහවැලි ගඟට ජලය ලැබෙන ප්‍රදේශ අනුව මේක දල වශයෙන් කොටස් දෙකකට ඩිමාර්කේට් කරනවා. කොටස් දෙකකට වෙන් කර ගන්නවා. මේකෙන් එක කොටසකට කියනවා ඉහළ මහවැලි ජලාධරය කියලා. ඒ කියන්නේ මධ්‍යම කඳුකරයේ තුල තියෙන කොටසට කියනවා අප මහවැලි ඒරියා කියලා. මධ්‍යම කඳුකරයෙන් පහළ තියෙන එකට කියනවා පහළ මහවැලි ජලාධරය කියලා. ඒතකොට වෙලා තියෙන මහවැලි ගඟ ගලාගෙන යන මේ ඉහළ මහවැලි ජලාධර ප්‍රදේශයේ පසේ බෑවුම අධිකයි. මේක අධික කඳු සහිත ප්‍රදේශ වලින් ගමන් කරන්නේ. එතකොට මේ ප්‍රදේශවල අධිකව පාංශු ඛාදනයක් වෙන්න පුළුවන්. ඒතර අන්නේ පාංශු ඛාදනය වළක්වන්න අපට මේ උපක්‍රමය යොදා ගන්න පුළුවන්. මොකක්ද මේ ඒ රාමුව භාවිතා කිරීම. මෙතෙන්දී ඇත්තටම කරන්නේ මේ ක්‍රමේදී අපි ශේෂ්ත්‍රයේ සමෝච්ච රේඛා ලකුණු කර ගන්නවා. අපි ශේෂ්ත්‍රයේ සමෝච්ච රේඛා ලකුණු කරගෙන තමයි මේ අපේ දෙවැටිවත් ජීව වැටි තාක්ෂණය යොදා ගන්න. ඒතර මෙතන ශේෂ්ත්‍රයේ සමෝච්ච රේඛා ලකුණු කරන්න තමයි අපට මේ A ෆ්‍රේම් එකේවත් ඒ රාමුව යොදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න. හරි. මෙන්න තියෙනවා ඒ රාමුවක්. මේ තියෙන්නේ එක්තරා ආකාරයක ඒ රාමුවක්. ඒකේ තියෙනවා අපි රූපයක් වෙනවන සලකමු. ඒකේ තියෙනවා මේ වගේ තත්වයක් ළමයි ඒ රාමුවේ. මේක සකස් කරන්නේ අපි ඇද නැති සිරස් මීටර් 2ක් පමණ ලී දෙකක් අරගෙන මෙන්න මේ විදිහට කැපිටල් A අකුරක හැඩයට මේ ලී කෑලි දෙක සම්බන්ධ කරගන්නවා මේ විදිහට. ඊළඟට මේ දෙකේ හරස් අතට තව ලීයක් මෙහෙම සම්බන්ධ කරගන්නවා. ඊළඟට මේ හරස් ලීය මත ඔබට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. කැමති නම් ඔබට පුළුවන් මේ හරස් ලීය මත ඇත්තම කිව්වොත් හරි මැද මාක් කරන්න මේ හරස් ලීය. හරස් ලීය හරි මැද මාක් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඊළඟට ගන්න මේ වගේ නූලක් අරගෙන මේ ශීර්ෂයේ ඉඳලා ඒ නූල හොම දාගන්න පල්ලෙහාට. දාලා මේක කෙලවර කිසියම් බරක් දාගන්න. පොඩි ගලක් යට ගැහුවත් කමක් නැහැ. එතකොට දැන් මේ නූල මෙතනද පල්ලෙහාට එල්ලෙනවා. ඒතර බැරි වෙලාවත් මේ A කියන පාදයයි මේකේ B කියන පාදයයි හරීම විදිහට එකම උසක තියෙනවා නම් එකම උච්චත්වයට තියෙනවා නම් මොකද වෙන්නේ? හරියට මේ නූල මේ මැද රේඛාවත් එක්ක සමපාත වෙන්න ඕන. එතකොට මේ රූල නැත්නම් මේ නූල මැද රේඛාවත් එක්ක සමපාත වෙන අවස්ථාවේ මේ A කියන ස්ථානයේ B කියන ස්ථානයේ උච්චත්වයේ හෙවත් මුහුදු මට්ටමේ සිට ඇති උස එක හා සමානයි. ඒ දෙක පිළිලා තියෙන සමෝච්ච රේඛාවක. අපිට පුළුවන් කූඤ්ඤ මගින් මේක මාක් කරන්න. ඒතර මේක තමයි ඒ රාමුව මගින් සමෝච්ච රේඛා ලකුණු කිරීමට භාවිතා කරනවා කිව්වේ. ඒතර යම් හේතුවක් නිසා ඔබට මේ දී අරගෙන මේක දෙකට බෙදා ගන්න බැයි නම් ඊට වඩා කාර්යක්ෂම දෙයක් කළ හැකියි. පොඩි අමතර වියදමක් දරනවා නම් ඔබට පුළුවන් අර විදිහටම මෙහෙම ලීයයි යොදන්න. එතන සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟ අර වගේම හරස් දණ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඔබට පුළුවන් නම් මේ හරස් දණ්ඩ මත
ළඹයක් ගැට ගන්න. නැත්නම් ස්ප්‍රීට් ලෙවල් එකක් ගැට ගන්න. අර ලෙවල් බලන ඒවා තියෙන මේ වාගේ ස්ප්‍රීට් ලෙවල් එකක් ගැට ගන්න. මෙන්න මේ විදිහට. මේකේ තියෙනවා මෙහිම රසදිය බිඳුව. මේකට රැහැනක් දාන්න ඕනේ. ඔබ දන්නවා මේ ස්ප්‍රීට් ලෙවලේ තියෙනවා බිඳුවක්. ද්‍රව බිඳුවක් හෝ අපි හිතමු මේක මේ ඇත්තටම රික්තක බිඳුවක් තියෙනවා. ඒ බිඳුව හරියටම පරිමාණය මැදට ආවනම් මේ පාද දෙක සමපාතයි. නැත්නම් මේ පාද දෙක තියෙන එකම උච්චත්වයක කියද හැකියි. ඒතර යම් අවස්ථාවක මේ රසදිය මේ තියෙන ලෙවලයේ රස මැද හරියට මේ බිඳුව රසදිය බිඳුව ආවනම් දැන් මේක පවතින එකම උච්චත්වයක. අපිට මේ ක්‍රමයට යොදන්නත් පුළුවන්. මේතර අපිට ස්ප්‍රීට් ලෙවල් එකක් අවශ්‍ය වෙනවා. මේ ක්‍රමයේදී නම් ලෙවල් එකක් අවශ්‍ය නැහැ. අපිට මෙතන කෙලින්ම මැදමාක් කරලා මේ ලණුව මෙතනට ගන්න හදාගත්තා. ඔය මම කතා කළේ ඒ රාමුව කියන උපකරණය පිළිබඳව පොඩි මතක් කිරීමක්. දැන් මේ දක්වපු එකේ ඔය උපක්‍රම දෙකම තියෙනවා. මේ තියෙන දික්පාද දල වශයෙන් මේ දික්පාද මීටර් 2ක් පමණ උසයි. මෙතන තියෙන හරස් දණ්ඩක්. ඊළඟට අර වගේම ශීර්ෂයේ ඉඳලා ලණුවක් ගැට ගහලා තියෙනවා. හරියට මේ ලණුව මැදට එන්න ඕන. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක රැහැන මේ අකුරු වලින් දක්වලා තියෙන රැහැන කියන එකයි ළමයි. මේ දක්වලා තියෙන රැහැන කියන එක මෙතන. මේ තියෙන්නේ අර ලෙවලේ හෙවත් ළඹය. හරස්ලිය මත ස්ප්‍රීට් ලෙවල් එකක් සවි කිරීමෙන් තංගුස් නූල හෝ බර අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ රැහැන කියන තංගුස් රැහැනක් ඒක හෝ බර අවශ්‍ය නැහැ. මේ හරස්ලිය මත ස්ප්‍රීට් ලෙවල් එකක් සිට් කරන්න පුළුවන්. මෙන්න ඒ රාමුව මගින් මේක වැඩ කරන විදිය පොඩ්ඩක් තේරුම් ගන්න. මේ සඳහා පුද්ගලයන් දෙන්නෙක් අවශ්‍ය වෙනවා. ඒ රාමුව මගින් සමෝච්චරේඛා ලකුණු කරන්න පුද්ගලයන් දෙන්නෙක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කූඤ්ඤා අර ලියුල් කරපුවා සහ අතකුළුවක් අවශ්‍ය වෙනවා. බලන්න මුලින්ම වම් පාදයේ අසල කූඤ්ඤයකින් සලකුණු කර දකුණු පාදයේ පමණක් බෑවුම දිගේ ඉහළ පහළ චලනය කරනවා. කිසියම් අවස්ථාවක තංගුස් නූල හරස් වී මධ්‍ය ලක්ෂය සමග සමපාත වන අවස්ථාවේදී හු ස්ප්‍රීට් ලෙවල බෝලය ඒ හරිමැදට පැමිණි අවස්ථාවේදී දකුණු පාදයේ චලනය කිරීම නවත්තලා ඒක කූඤ්ඤයකින් සවි කරනවා. මේ ක්‍රමයට දිගින් දිගටම සමෝච්ච රේඛා ලකුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මේක අපිට පුළුවන් සමෝච්ච රේඛා ලකුණු කරන්න මේ උපකරණය යොදා ගන්න නීතියක් නෑ. අපිට ඕන වෙනත් උපකරණයක් පවා පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලාම කරන්නේ ළමයි මේකේ එක පාදයක් දැන් මේකේ වැඩ කරන දෙන්නෙක් ඕන. එක පාදයක් අරන් ඇවිල්ලා ඒක යම් තැනක සමෝච්ච රේඛා ලකුණු කරන්න බලාපොරොත්තු වන ස්ථානයේ තියලා එතන කූඤ්ඤයකින් මාක් කරගන්නවා. හැබැයි මේක කූඤ්ඤයට හේතු කරලා තිබ්බම එහාට මෙහාට යන්නෙත් නැහැ. මොම කූඤ්ඤයකින් මාක් කරගන්නවා. පොළොව මට්ටමේ තියෙන්නේ මේක. ඊළඟට මෙන්න මේ පාදයේ අරගෙන මේ පාදයේ කොහෙටවත් ගෙනියන්නේ මේක නිශ්චලව තියලා මේ පාදයේ අරගෙන ඒක එහෙට මෙහෙට අපි බෑවුමු දිගේ චලනය කරනවා. චලනය කරද්දී බෑවුම වෙනස් වෙනවත් එක්කම මේ බර එක්ක මධ්‍ය ලක්ෂයකට ලං වෙනවා ඇති. එහෙම නැත්නම් මේ ළඹයේ තියෙන බල්බය නැත්නම් ඒ ස්ප්‍රීට් ලෙවලේ තියෙන බල්බය මැදට කිට්ටු වෙනවා ඇති. කිසියම් අවස්ථාවක මේ පාදයේ නිදහසේ චලනය කරද්දී බෑවුම දිගේ හොමම ගෙනියද්දී කිසියම් අවස්ථාවක මේ රැහැන මධ්‍ය ලක්ෂයට සමපාත වුණොත් එහෙම නැත්නම් ලෙවලේ හෙවත් ළඹයේ තියෙන බිඳුව මැදට ආවොත් අපි කියනවා
මෙතනයි සමෝච්ච රේඛා කියලා. ආපහු මෙතන කූණ්‍යයක් ගහලා මාක් කරනවා. මාක් කරලා ආයෙත් එක පාදයක් නිශ්චලව තියාගෙන අනෙක් පාදයේ බෑවුම දිගේ හිට මෙහෙට ගෙනියනවා. ගිහිල්ලා සමපාත වෙච්ච හැටි හරස් දණ්ඩේ මැද මාක් වෙනවා. එතකොට මෙතන අනික් එක්කෙනා කූණ්‍යෙන් තට්ටු කරලා මේ පැත්තටත් ඔහොම කරගෙන යනවා. ඉතින් මේ මගින් අපිට දිගටම වගා ශේෂ්ත්‍රී සමෝච්ච රේඛා ලකුණු කරගෙන යන්න පුළුවන්. අනේ සඳහා යොදා ගන්න උපකරණය තමයි ළමයෝ මේ ඒ රාමුව කියලා කිව්වේ. බලන්න විස්තරය තියෙනවා. මේ සඳහා පුද්ගලයන් දෙදෙනෙක් අවශ්‍ය වෙනවා. කූඤ්ඤ හා අතකොළුවක් අවශ්‍ය වෙනවා. මුලින්ම වම් පාදයේ අසල කූඤ්ඤයකින් සලකුණු කර දකුණු පාදයේ පමණක් බෑවුම දිගේ ඉහළ පහළ ගෙනියනවා. කිසියම් අවස්ථාවක තංගුස්තූල හරස් වෙලා අර මධ්‍ය ලක්ෂය සමග සමපාත වෙන අවස්ථාවේ එහෙම නැත්නම් ස්ප්‍රීතුලවලේ මැද තියෙන බෝලය හරි මැදට ආපු වෙලාවේ මොකද වෙන්නේ? දකුණු පාදයේ චලනය කරන එක නවත්තලා එතන කූඤ්ඤයකින් මාක් කරගන්නවා. ආපහු වම් පාදයේ අර වගේ චලනය කරනවා. මෙම ක්‍රමයට දිගින් දිගටම සමෝච්ච රේඛා සලකුණු කරන්න පුළුවන් අපිට. සරල තාක්ෂණයක් භාවිතා වීම ගොඩක් දියුණු දෙයක් නෑ මෙතන. ප්‍රදේශයේ සුලව අමුද්‍රව්‍ය වලින් අපිට මේක හදාගන්න පුළුවන්. ලොකු මේ දැව පටි දෙකක් විතරයි ඕනෑන්නේ. ඒ වගේම පරිහරණයේ පහසුයි. මේක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. මිල අඩුයි. ලොකු වියදමක් යන්නේ ලී දෙකකින් හදාගන්න පුළුවන්. මේ උපකරණේ වාසි වෙනවා. මෙහෙම නැත්තම් අපිට සමෝච්ච රේඛා මාක් කරන්න තව උපකරණ තියෙනවා. මොනවද තියෙන්නේ? ලයිට්ටුව, ඩම්ප් ලෙවල් එක, ඔටෝ ලෙවල් එක, ඇබ්නි ලෙවල් එක, රෝට් රේසර් එක, BSD කරපුවාම දන්නව ඇති. හැබැයි මිල අධිකයි. මේක හරි සරල උපකරණයක් වෙනවා. ඊළඟට දැන් සමෝච්ච රේඛා ගැහුවා. ඊළඟට සමෝච්ච රේඛාව මැදි වෙන විදිහට බහුවාර්ෂික රන්ල පියවර දෙකක් වගා කරනවා. ඒකයි මේකට දෙවැටි ක්‍රමය කිව්වේ. මෙහෙම දැන් සමෝච්ච රේඛාව හරි ගැස්සුනාට පස්සේ මේ තියෙන සමෝච්ච රේඛාවනේ. මේ සමෝච්ච රේඛාව හරි මැදට එන විදිහට අඩු පරතරයකින් රනිල පෙළ දෙකක් වගා කරනවා. මෙහෙම මෙන්න මේ තැන් වල රනිල බීජ අපිට දාගෙන යන්න පුළුවන්. අඩු පරතරේ. මේ පැත්තෙත් එහෙමයි. මේ රනිල ශාක ටික කාලයක් වර්ධනය වුණාට පස්සේ මේ අතුපතර කපලා අපිට පුළුවන් මේ බිමට දාන්න. ඒ මගින් පසට කාබනික ද්‍රව්‍ය ලැබිලා පසේ තත්ත්වය දියුණු වෙනවා. මේ සඳහා යොදාගත හැකි රනිල ශාක වලට උදාහරණ තමයි දීලා තියෙන්නේ ග්ලිරිසීඩියා. එහෙම නැත්නම් ඉපිල් කියන ශාකය. ග්ලිරිසීඩියා වල විද්‍යාත්මක නාමය ග්ලිරිසීඩියාමයි. ග්ලිරිසීඩියා වර්ගයක් තියෙනවා මැකියුලාටා කියලා. ඊළඟට තව ශාක වර්ගයක් තියෙනවා ඉපිල්. ඉපිල් වල විද්‍යාත්මක නාමය ලියුසීනා ලියෝකොසෙෆලා. ලියුසීනා ලියන්නේ මෙහෙම. අපිට පුළුවන් එක්කෝ ග්ලිරිසීඩියා මැකියුලාටා තව එක්කෙනෙක් ඕනනම් ඉන්නවා ග්ලිරිසීඩියා සීපියම්. එහෙම නැත්නම් අපිට පුළුවන් කෙලින්ම ලියුසීනා ලියෝකොසෙෆලා හෙවත් ඉපිල් පාවිච්චි කරන්න මේ විදිහේ රන්ල ශාක පීලි දෙකක් විදිහට. අපිට ඊට පස්සේ මේ රන්ල ශාක වර්ධනය වෙන්න ඇරලා ඒවා වරින් වර ඒවායේ අතුපතර කප්පාදු කරලා මේ පැලපීලි අතර නැත්නම් අපි ඉඩමේ විසිරවන්න පුළුවන්. මෙම ශාක වසරක් පමණ අඛණ්ඩව වර්ධනය වීමෙන් පසු ඒවායේ අතු කප්පාදු කරලා සමෝච්ච රේඛා අතර විසිරවනවා.
පසට ලැබෙන රනිල පත්‍ර මගින් පසේ භෞතික හා රසායනික ලක්ෂණ මෙන්ම ජෛවීය ලක්ෂණත් දියුණු කරනවා. ඊළඟට මේකෙන් අහක දාන ඉපල්, ඒ කියන්නේ පත්‍ර හැලුණාට පස්සේ ඉපල් අපිට දර වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නම් රනිල පේලි දෙක ආශ්‍රිතව අපිට පස් වැටි, ගල් වැටි දාන්න පුළුවන්. නැත්නම් තනකොළ වගා කරලා ඒවා පස ශක්තිමත් කරන්න පාවිච්චි කරිය හැකියි. වැටිය ශක්තිමත් වෙනවා. දැනගන්න රනිල ශාක මගින් වායුගෝලයේ නයිට්‍රජන් තිරකාරක පසට ලබා දෙනවා. ඒ වගේම පසට කාබනික ද්‍රව්‍ය ලබා දෙනවා. පසේ තෙතමනි රඳවනවා. පස සංරක්ෂණය කරනවා. අනික් අතට මේ දෙවැටි තාක්ෂණය සඳහා අඩු තාක්ෂණයක් හා වියදමක් තමයි අවශ්‍ය වෙන්නේ. මේක බොහෝ ඉඩම් වලට යෝග්‍ය වෙනවා. අපෙන් කවුරු හරි ඇහුවොත් එහෙම මොනවද මේ දෙවැටි වගාවේ වාසි කියලා අපිට මේ ටික දක්වන්න පුළුවන්. මේදී තෝරගන්න රනිල ශාක මගින් වායුගෝලයේ නයිට්‍රජන් තිර කරනවා. පසට කාබනික ද්‍රව්‍ය ලබා දෙනවා. පස්සේ තෙතමනි රඳා පවතිනවා. දෙවැටි ක්‍රමයේදී පාංශු සංරක්ෂණය වෙනවා. අඩු වියදම හා අඩු තාක්ෂණයකින් මේක කරගන්න පුළුවන්. බොහෝ ඉඩම් වලට මේ දෙවැටි ක්‍රමය යොදන්නත් පුළුවන්. අපි කතා කළා මතක ඇති ඔබට මෙම ඒකකයේ යටතේ නැත්තම් මේ කොටසේ යටතේ මේ විදිහට ආපස්සට ගියොත් අපිට දකින්න පුළුවන්. අපි කතා කරන්නේ පාංශු සංරක්ෂණය සඳහා යෙදිය හැකි ක්‍රම ගැන. හැබැයි ඔබට මතක ඇති මේ පාඩමේ මුලදී අපි කිව්වා අපි මේ කතා කරන්නේ පාංශු නැත්නම් යම් පසක තියෙන මේ සෞඛ්‍ය පිරිහීම වළක්වා ගන්න යන එකක් නැත්නම් පසේ ගුණාත්මය ආරක්ෂා කරගන්න එකක්. මේ අර්ථය යොදන්න පුළුවන් ප්‍රධාන උපක්‍රම දෙකක් ගැන අපි කතා කළා. මේකෙන් එක උපක්‍රමයක් තමයි මේ දක්වා අපි කතා කරපු පාංශු සංරක්ෂණය. අපි පාංශු සංරක්ෂණයට වැඩි වැදගත්කමක් දෙන්න හේතුව එමගින් පාංශු ඛාදනය වළක්වලා දුන්න නිසා. ඒ නිසා අපි මේ දක්වා කතා කළේ පාංශු සංරක්ෂණ ක්‍රම ගැනයි. මතක ඇති ඔබට. ඒ වගේම අපි කිව්වා තව ක්‍රියාවක් මෙතෙන්දි කරන්න පුළුවන් පාංශු පුනරුත්ථාපනය. නැත්තම් soil rehabilitation. නැත්තම් rehabilitation of soil. පාංශු පුනරුත්ථාපනය. මොකක්ද පාංශු පුනරුත්ථාපනය කියලා කියන්නේ? යම් පසක නිෂ්පාදනතාව නිසි ලෙස ආරක්ෂා වන පරිදි පසේ උසස් භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ දිගුකාලීනව උසස් තත්ත්වයට ගෙන එනවා. මේක තව විදිහකට සමහරව අර්ථ දක්වනවා. මේක එක අර්ථ දැක්වීමක් නම් මේක සමහරු තව විදිහකට අර්ථ දක්වනවා. soil rehabilitation හෙවත් පාංශු පුනරුත්ථාපනය දිගින් දිගටම භෝග වගා කිරීම මගින් යම් පසකින් පිරිහී ගොස් ඇති භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ යලිත් එම පසේ ඇති. යම් පසකින් පිරිහී ගොස් ඇති භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ යලිත් එම පසේ ඇති කිරීමයි. මෙන්න මේකට අපි කියනවා පාංශු පුනරුත්ථාපනය කියලා.
එක විදිහකින් කියන්න පුළුවන් පාංශු පුනරුත්ථාපනය කියන්නේ පසක නිෂ්පාදනතාව නිසිසේ ආරක්ෂා වන පරිදි උසස් භෞතික රසායනික හා ජෛවික ලක්ෂණ දිගු කාලීනව උසස් තත්ත්වයේ තියාගන්නවා. නිෂ්පාදනතාව නැත්නම් ප්‍රොඩක්ටිවිටි එක කියලා කියන්නේ භූමි ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල ලැබෙන අස්වැන්න. භූමි ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල ලැබෙන අස්වැන්න තමයි ප්‍රොඩක්ටිවිටි එක හේවත් නිෂ්පාදනතාව කියන්නේ. නිෂ්පාදනතාව දක්වන්න පුළුවන් භූමි ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී ලැබෙන අස්වැන්න. මේක නම් කියන ප්‍රොඩක්ටිවිටි එක කියලා. මේක හරියට ආරක්ෂා වන විදිහට පසේ තියෙන උසස් භෞතික රසායනික හා ජෛවික ලක්ෂණ දිගු කාලීනව උසස් විදිහට තියාගන්න එකට අපි කියනවා මොකක්ද පාංශු පුනරුත්ථාපනය කියලා. ඒක තමයි මේක කරන්නේ දිගටම භාවිතා කරපු හන්ද පසේ පිරීලා ගින් තියෙන භෞතික රසායනික හා ජෛවික ලක්ෂණ යලිත් ඒ පසේ ඇති කරන්නයි. අනේ ඒක සලකලා තමයි අපිට මේ දෙවෙනි අර්ධදැක්වීමක් දෙන්න පුළුවන් උනේ. දිගින් දිගටම භෝග වගා කිරීම මගින් යම් පසකින් පිරිහි ගොස් ඇති භෞතික රසායනික හා ජෛවික ලක්ෂණ යලිත් එම පසේ ඇති කිරීම කියලා. හරිද? ඒකට අපි කියනවා පාංශු පුනරුත්ථාපනය කියලා. එහෙනම් මෙන්න පාංශු පුනරුත්ථාපනය යටතේ අපට කළ හැකි ක්‍රියා. පළවෙනි ක්‍රියාව තමයි පසට හුණු යොදනවා. ඇයි පසට හුණු යොදන්නේ? අපි දිගින් දිගටම භෝග වගා කිරීම නිසා මේ පසේ ආම්ලිකතාව ඇති වෙලා තිබුණොත් පසේ තියෙන ආම්ලිකතාව හුණු යෙදීම මගින් පාලනය කරනවා. එතකොට හුණු යොදපුවාම මේ මගින් ලැබෙනවා පසට කැල්සියම්. මේ ලැබෙන කැල්සියම් අයන ඔබ දන්නවා මැලියම් හේවත් බන්ධනකාරක වශයෙන් ක්‍රියා කරලා පසේ ව්‍යුහ සාදාවි. මේ ව්‍යුහ මගින් පසේ බොහෝ භෞතික රසායනික හා ජෛවික ලක්ෂණ දියුණු කරා. තව උපක්‍රමයක් තමයි පසේ තියෙන බාෂ්මිකතාව, ලවණතාව පාලනය කරන. ඔබට මතක ඇතිව දන්නවා ඇති පසක බාෂ්මිකතාව පාලනය කරන්න අපි පසට දානවා කවුද? කැල්සියම් සල්ෆේට් වත් ජිප්සම්. ලවණතාව පාලනය කරන්න අපි පසට ජලය හරවලා ඒ ජලය බැස යාමට සලස්වනවා. එහෙම නැත්නම් පස මතු පිට මතුවෙන ලවණ සූරා ඉවත් කරනවා. මේ වගේ උපක්‍රම අපට යොදා ගන්න පුළුවන්. ඊළඟට නිවැරදි වගා පිළිවෙත් අනුගමනය කරන්න ඕන. නිසි පරිදි බිම් සකස් කිරීම, නිසි පරිදි භෝග තෝරා ගැනීම, නිසි පරිදි රෝග පලිබෝධ වලපැල පාලනය කරලා වගාව නිසි පරිදි පවත්වාගෙන යාමයි මෙහිදී අපට වැදගත් වෙන්නේ. ඒ වගේම අවම හෝ ශුන්‍ය බිම් සැකසීම. අපි කලින් කතා කළා අවම බිම් සැකසීම කියන්නේ බිම් සැකසීමේ ක්‍රියාව අවම ආකාරයෙන් කරනවා. ශුන්‍ය කියන්නේ බිඳුවයි. මොකක්ද බිඳුව? යාන්ත්‍රිකව සිදු කරන පස පෙරලීම. යාන්ත්‍රිකව සිදු කරන පස පෙරලීමකින් තොරව බිම් සැකසීමට අපි කිව්වා ශුන්‍ය බිම් සැකසීම කියලා. ඒව නැත්තම් භෝග සඳහා බිම් සකස් කිරීම හා භෝගය සිටුවීම කරන්නේ සමෝච්ච රේඛා ක්‍රමයටයි. ආවට ගියාට නෙමෙයි සමෝච්ච රේඛා ක්‍රමයට ඒක කරපුවාම වගා ශේෂ්ත්‍රයේ මත ඇති වෙනවා කිසියම් ආකාරයක වැටියක්. ජෛව වැටියක් වෙන්න පුළුවන්. මේ මගින් පාංශු සංරක්ෂණය කරනවා. එහෙම නැත්නම් හිතකර තත්ත්වය ඇති කරනවා. සුලංකාදනයේ වළක්වන්න අපි සුලංකාදන වැටි හා සුලම් බාධක යොදනවා. සුලං මගින් සිදුවෙන්න පුළුවන් පාංශු කාදනය ඒක වළක්වන්න අපි සුලඟට ලම්බකව යම් යම් යාන්ත්‍රික ව්‍යුහ ඇති කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ශාක වුණත් වගා කරන්න. ඒ වගේම රසායනික පොහොර වෙනුවට හැකිතරම් දුරට අපි කාබනික පොහොර යොදනවා. ඒ කාබනික පොහොර යෙදීම තුළින් අපට පසේ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ පවා දියුණු කරගන්න පුළුවන් වෙනවා. පසේ තියෙන භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ පවා මේ මගින් අපට දියුණු කරගන්නටයි පුළුවන් වෙන්නේ. හොඳයි.
ඊට අමතරව ශේෂ්ත්‍රයේ භෝග නැති වෙලාවට පස අනවශ්‍ය විදිහට ජලයට නිරාවරණය වෙන එක වළක්වනවා. සූර්යාලෝකයෙන් නිරාවරණය වෙන එක වළක්වනවා. ජලයට නිරාවරණය වීමෙන් පාංශුකාදනය වෙනවා. සූර්යාට නිරාවරණය වීමෙන් එක පැත්තකින් වල් පැල හානිය ඇති වෙනවා. අනික් පැත්තෙන් පසේ තියෙන පෝෂක පිලිස්සී යනවා. තෙතමනේ හානි වෙනවා. හැකිතාක් රනිල ශාක වගා කරනවා. එමගින් අපට ලැබෙන පිටවාසිය තමයි එයා වායුගෝල නයිට්‍රජන් තිර කරලා දෙනවා අපිට. ඒ වගේම අහිතකර වෙන්න පුළුවන් වල්නාශක කෘෂි රසායන ආදී භාවිතා නොකර ඉන්නවා. ඒ වගේම යම් පසක ඇති වැඩිපුර ජලයේ බැස යාමේ හැකියාව පසේ ජල වහනය මේක දියුණු කරලා තියාගන්නවා. ඒ වගේම පසෙන් හානි වෙලා තියෙන පෝෂක ප්‍රමාණය ගණන් හදලා බලනවා කොච්චරක් පෝෂක හානි වුණාද කියලා. යලිත් පොහොරේ දීමෙන් ඒක කම්පන්සේට් කරනවා නැත්නම් පියවනවා. තේවගාවේදී පාංශු පුනරුත්ථාපනය සඳහා බහුලව ගෝතමාලා මානා වැනි තෘණ වර්ග වගා කරනවා. මේක තේවගාවට ආවේනික ලක්ෂණයක්. දැන් දැනගන්න ඔය පරණ තේයිඩමක තියෙන පැරණි තේවගාව තේපැල අයින් කරලා අලුතෙන් එක සැරේම තේ දාන්නේ නෑ ළම. ඒකට හේතුව තේ වගාවක ආර්ථික ආයු කාලය වසර 80ක් පමණ වෙනවා. තේ ගස් හුඟක් වෙලාවට වසර 80ක් යනකම් දලු කඩන්න පුළුවන්. ඉතින් අපේ රටේ පවතින බොහෝ පැරණි තේයිඩම් වසර 80ක් ගියාට පස්සේවත් ගලවන්නේ අවුරුදු 120 130 පරණ තේ වගාවන් තියෙනවා. ඊළඟට ඒව අයින් කරලා තමයි අලුතෙන් ආපහු තේ වගා කරන්නට යන්නේ. එතකොට දැන් වසර 80ක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් දිගටම තේ වගා කරපුවාම මොකද වෙන්නේ? මේ පසේ තියෙන හිතකර භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ විනාශ වෙනවා, හානි වෙනවා, වැය වෙනවා. ඉතින් ආයෙත් ඒකම අලුතෙන් තේ වගාවක් දැම්මට ඒ පසේ හොඳ ලක්ෂණ හානි වෙලා ගිහින් තියෙන නිසා යලිත් හොඳ අස්වැන්නක් ලබා දෙන්න බෑ. මොකද්ද අපි කරන්නේ? අලුතින් තේවගාව දාන්න ඉස්සෙල්ලා මේ පසේ පිරිහී ගිය භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ නගා සිටවන්න මෙන්න මේ ශාක වගා කරනවා. මානා හා ගෝතමාලා මේවා ග්‍රැමිනී හේවත් තෘණකුලයේ ශාක. ඔය දන්නවා තෘණකුලයේ ශාක වලට ඒක කාලයක් තුලදී පසට උපරිම කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් සපේලා පසේ හානි වූ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ යථාවත් කරන්න පුළුවන්. ඒකයි අපි මේ විදිහට තෘණකුලයේ ශාක වගා කරන්නේ. ඒ මගින් අපට පුළුවන් වෙනවා පසේ පිරිහි ගිහිල්ලා තියෙන ලක්ෂණ යථාවත් කරගන්න. හරිද? ඉතින් අපි ඔය කතා කළේ දරුවනේ අපි පාඩම යටතේ අපි කතා කළේ යම් පසකින් නැත්නම් යම් පසක් කොහොමද අපි සංවර්ධනය කරගන්නේ? එහෙම නැත්නම් පාංශු හායනයට ලක් වූ පසක් යථාවත් කරගන්නේ කොහොමද කියන එක. මේ අර්ථය ඔබට මතක ඇති අපි උපක්‍රම දෙකක් ඉදිරිපත් කළා. ප්‍රධාන උපක්‍රම දෙකක් ඉදිරිපත් කළා. පසක පිරිහි ගොස් ඇති ලක්ෂණ යලිත් ඇති කරන්නේ නැත්නම් කොහොමද පසක් අපි හායනෙන් ගලව ගන්න කියන එකට එක උපක්‍රමයකට අපි කිව්වා පාංශු සංරක්ෂණ ක්‍රම කියලා. පාංශු සංරක්ෂණ ක්‍රම කියලා කියන්නේ මේ පාංශු ඛාදනයේ වැළැක්වීමට සම්බන්ධ සිද්ධියක්. එතකොට පාංශු සංරක්ෂණ ක්‍රම ගත්තාම ප්‍රධානාකාර තුනකට බෙදුවා. යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම, ශස්‍ය විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම සහ ජෛව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රම විදිහට. එතකොට අපි යාන්ත්‍රික ක්‍රම තවදුරටත් බෙදුවා. මතක ඇති ඔබට කාණු සකස් කිරීම, හිල්මලු සැකසීම, වැටි සැකසීම. කාණු ආකාර දෙකයි. ප්‍රධාන කාණු නැත්නම් නෙත්ති කාණු, නැත්නම් පාර්ශ්වික කාණු, නැත්නම් උපප්‍රධාන කාණු, නැත්නම් සමෝච්ච කාණු. පාර්ශ්වික කාණු තවදුරටත් ආකාර තුනයි. සමෝච්ච පාර්ශ්වික කාණු, කුට්ටි කාණු, රොන්මඩ වලවල් සහිත පාර්ශ්වික කාණු. යාන්ත්‍රික ක්‍රමයටදී හෙල්මලු
ප්‍රධාන ආකාර කීපයකට බෙදුවා. සමතලා හෙල්මලු, බෑවුම් සහිත හෙල්මලු, පුළුල් පාද හෙල්මලු, තනිබිම් හෙල්මලු. ඊළඟට වැටි ඕනම් බෙදිය හැකි ගල් වැටි, පස් වැටි කියලා. ඊළඟට ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයටදී වගාවට කරන සාත්තු ක්‍රියා මගින් අපි පාංශු කාදනය වැළැක්වුවා. ජෛව විද්‍යාත්මක ක්‍රමයටදී අපි ආවරණ භෝග වගා කළා. ඒ යටතේ අපි කතා කළා ආවරණ භෝග වගාව, කට්ටි භෝග වගාව, දෙවැටි හෙවත් දීප වැටි වගාව, එහෙම නැත්නම් සැවැන්දරා වගාව ආදී ගැන. යම් පසක පිරිහී ගොස් ඇති භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ යළිත් ඇති කිරීමට අපි කිව්වා soil rehabilitation හෙවත් පාංශු පුනරුත්ථාපනය කියලා. මේ යටතේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ යම් පසකින් පිරිහී ගොස් ඇති ලක්ෂණ යථාවත් කිරීමටයි. ඒ සඳහා යොදාගත හැකි ක්‍රම පිළිබඳවත් අපි කතා කළා. එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ පාඩම යටතේ අපි කතා කළේ. එහෙනම් අපි මේ පාඩම අද නිමා කරනවා. මෙබඳුම තවත් පාඩමකින් අපි ඊළඟ පාඩමෙන් ඔබ හා හමු වන බලාපොරොත්තු වෙමින් මාව වින් සමගන්නවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.